ගන්න. right. පොඩ්ඩක්. හොඳයි. කැමරා එකක් ඔන් කියලා කියනවා. කාගේද කැමරා එකක් ඔන්? ළමයි කැමරාස් ඔන් කරන්න අවශ්‍ය නැහැ කවුරුත්. අපිට ඕගොල්ලන්ව එහෙම බලන්න අවශ්‍ය නැහැ. කාගේද කැමරා එකක් ඔන්ලා තියෙන්නේ අපි බලමු. දැන් හරි නේද මම හිතන්නේ. ඔව්නේ දැන් හරි. right. කැමරාස් ඔන් කරන්න එපා ළමයි පොඩ්ඩක් ඒක ගැන සැලකිලිමත් වෙන්න. කැමරාස් ඔන් කරන්න එපා. right. හරි අපි පටන් ගමු. හරි මම ගිය සතියේ දැන් අපිට මේ ටියුට් එකේ තව සාකච්ඡා කරන්න ඉතුරුලා තියෙනවා නේද මේ සංස්කෘත උපසර්ග ටික. ඔව් සංස්කෘත උපසර්ග ටික අපිට කතා කරන්න තියෙනවා. ඒක අපි ඔහොමම බ්‍රේක් කරනවා. හේතුව අපිට ඊට වඩා වැදගත් කතන්දරයක් තියෙනවානේ කතා කරන්න. දැන් අපි උපසර්ග වල භාගයක් කතා කරලා ඉවරයි. ගංගාවේ සංගීතෙත් දැන් අපි ගිය සතියේ ප්‍රවේශයක් විදියට ආරම්භයක් විදියට සමහර කරුණු කතා කරානේ. විශේෂයෙන්ම ওই සිංහල කවියට එල්ලුණු බටහිර බලපෑම ගැන හැම අපි කතා කරා. දැන් එතනින් පස්සේ ගංගාවේ සංගීතයේ ඉතිරි අර්ධයට අපිට අද එන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔන්න අපි දැන් ඒක ගැන කතා කරන්න තමයි හදන්නේ. මම නිකන් සරල මතක් කිරීමක් කරන්නම්. ගිය සතියේ මම සිංහල කවියට එල්ල වූ බටහිර බලපෑම ගැන කියනකොට සාකච්ඡා කරපු දේවල් අලුතෙන් එකතු වෙච්ච දරුවන්ගේ දැන ගැනීම සඳහා මේ මතක් කිරීමක් විතරයි කරන්නේ. ලංකාවේ තියෙන කාව්‍ය පරපුරවල් ප්‍රධාන වශයෙන් අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ඇත්තටම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ඔක තුනක් කරනවා. එක කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර, දෙක කොළඹ යුගයේ තරුණ කවි පරපුර, තුන අති නවීන යුගය. කොළඹ යුගයේ තරුණ පරපුරේ කවියෝ තමයි එස් මහින්ද හාමුදුරුවෝ. ඊට පස්සේ තව කවුද ඉන්නේ? අපේ කවුද? ඔන්න මතක් වෙන්නේ නැතු යනවා දැන්. පියදාස සිරිසේන, එස් මහින්ද හාමුදුරුවෝ, පියදාස සිරිසේන වගේ මට එකපාරට මතක් වුණේ මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන කවියෙක් නෙවෙයිනේ. මේ පියදාස සිරිසේන වගේ කවියෝ ඇත්තටම ලංකාවේ කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුරේ නැත්තම් ප්‍රථම පළමු කවි පරපුරේ කවියෝ වෙනවා. එතකොට මම අර ගිය පාර පාඩමේ ඒ කියන්නේ මුනිසිරිපා සිමිමින්නේ කියන පාඩමෙත් ඕගල්ලන්ට කියලා දුන්නා කොළඹ යුගයේ ප්‍රථම කවි පරපුර, කොළඹ යුගයේ පළමු කවි පරපුර, කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර විශේෂයෙන්ම තමන්ගේ කාව්‍ය නිර්මාණ සඳහා භාවිත කළේ නිදහස. නිදහසේ තියෙන අර්ථය ජාතිවාදී වෙලා හෝ ජාතිවාදී නොවි අපි මේ අධිරාජ්‍යවාදයෙන් ලංකාව නිදහස් කරගන්න ඕනි. ඒ නිදහස් කරගත්තාම අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද? අපේ මතු පරම්පරාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද? අපේ රට මොන වගේ රටක්ද? අපේ රටේ තියෙන ස්වභාව සෞන්දර්යය, ස්වභාවික වටිනාකම්, මේ ලෝකේ අපේ රටට අතීතයේදී හිමි වෙලා තිබ්බ තැන්, හිමි වෙලා තිබ්බ ස්ථානය, හිමි වෙලා තිබ්බ ගෞරවය, මෙන්න මේවා තමයි කොළඹ යුගයේ පළමු කවි පරපුරේ කවියෝ කවි ලියන්න පාවිච්චි කරපු වස්තු බීජයන් නෙමෙයි. හැබැයි ඒක වෙනස් වෙනවා කොළඹ යුගයේ තරුණ කවි පරපුරට එනකොට. කොළඹ යුගයේ තරුණ කවි පරපුර නැත්තම් දෙවන කවි පරපුර වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඒක. හේතුව ඒ වෙනකොට ලංකාවට නිදහස හම්බෙලානේ. 1948න් පස්සේ 48න් පස්සේ නිදහස හම්බුනහම අපේ කට්ටිය කවි ලියන්න ගත්තේ වෙන වෙන තේමා දාලා. උදාහරණයක් ආලය, ස්ත්‍රිය, සෝබාදහම මේවා තමයි වර්ණනා කරන්න ගත්තේ. විශේෂයෙන් මේකට මම ගිය සතියේ කියලා දුන්නා වගේ අර එංගලන්තයේ බ්‍රිතාන්‍යයේ ඇතිවෙච්ච කාර්මික විප්ලවය කියන එක බලපෑවා. හරිද? කාර්මික විප්ලවය කියන එක බලපෑවා. එතකොට මෙන්න මේ කාර්මික විප්ලවයෙන් පස්සේ බ්‍රිතාන්‍යයේ හිටපු කවියෝ කවි ලියන්න පටන් ගත්තේ ප්‍රේමය නැත්නම් ආලය, ස්ත්‍රිය සහ සෝබාදහම කියන සාධක තුන මුල් කරගෙන. ඒ ලියපු කවි ලංකාවට එන්න ගත්තා. හේතුව මොකද්ද? අපිට තියෙනවනේ බ්‍රිතාන්‍යයත් එක්ක සම්බන්ධයක්. ඇයි කලින් අපි යටත් කරගෙන හිටියේ ඒගොල්ලෝනේ. එතකොට ඒ බ්‍රිතාන්‍ය පතපත, බ්‍රිතාන්‍ය සාහිත්‍ය නිර්මාණ, බ්‍රිතාන්‍ය ඉගෙනීම දැනටත් තියෙනවා බ්‍රිටිෂ් කොලෙජ් කියලා එකක් ලංකාවේ නේද? එතකොට බ්‍රිටිෂ් කවුන්සිල් කියලා වෙනම තියෙනවා. එතකොට ඒ කාලයේ ඉඳන්ම බ්‍රිතාන්‍යයේ තිබ්බ සාහිත්‍ය නිර්මාණ, බ්‍රිතාන්‍යයේ තිබ්බ සාහිත්‍ය තොරතුරු, ඒ ලේඛකයන්ගේ දේවල් ඔක්කොම ලංකාවේ හිටපු කොළඹ ප්‍රදේශයේ ආනන්ද, නාලන්ද, රෝයල්, තර්ස්ටන් මෙන්න මේ පාසල් වල ගාල රිච්මන්ඩ් මෙන්න මේ වගේ පාසල් වල ඉගෙනගත්ත උදවියට ඒ නිර්මාණ අතපත ගන්න හම්බුණා, ඇසුරු කරන්න හම්බුණා, ඒ නිර්මාණ කියවන්න හම්බුණා. එතකොට කොළඹ යුගයේ දෙවන කවි පරපුර නැත්නම් කොළඹ යුගයේ තරුණ කවි පරපුරේ හිටපු කවියෝ කල්පනා කරා
මරු වැඩක්. බ්‍රිතාන්‍යයේ ඉන්න කවියෝ ලියන්නේ පිටරට ඉන්න සුද්දෝ ලියන්නේ කවි ආලයේ ස්ත්‍රිය සෝබාදහම මුල් කරගෙන නම් ඇයි අපිට ලියන්න බැරි? අපිත් ලියනවා එහෙම කියලා. අනේ අපේ කට්ටිය ලියන්න ගත්තා ආලය ස්ත්‍රිය සෝබාදහම මුල් කරගෙන කවි. හරිද? ආලයේ ස්ත්‍රිය සෝබාදහම මුල් කරගෙන කවි ලියන්න ගත්තා. ඉතින් මොකද උනේ? ඔතනින් පස්සේ ඇත්තටම අපි කියනවා මේ කවි වලට වෙන නමක්. අපි කියනවා කොළඹ යුගයේ දෙවන පරපුරේ කවියෝ ලිව්වේ භාව ගෝචර කවි. මොකද භාව ගෝචර කවි කියලා කියන්නේ? දැන් මේක ටිකක් ඉවසිල්ලෙන් අහගන්න ඕනේ. භාව කියලා කියන්නේ හැඟීම් වලට. ගෝචරයි කියලා කියන්නේ සුදුසුයි කියන එක. හැඟීම් වලට සුදුසු කවි තමයි කවුද ලිව්වේ? කොළඹ යුගයේ තරුණ කවි පරපුරේ කවියෝ ලිව්වේ. කොළඹ යුගයේ තරුණ කවි පරපුරේ කවියෝ ලිව්වේ හැඟීම් වලට ගැලපෙන කවි. පැහැදිලිද? දැන් මං ගිය සතියේ පොතපත ගොඩාක් අරගෙන ඔයගලට උදාහරණ කියලා දුන්නනේ. එතකොට දැන් අපිට හම්බ වෙන මේ කවුද? එච්.එම්. කුඩලිගම. එච්.එම්. කුඩලිගම කියන්නේ ඔන්න ඔය විදිහේ අරුමැසිවාදී කවියෙක්. අරුමැසිවාදී කියන්නේ මොකද්ද? අරුමැසිවාදී කියලා කියන්නේ ආලය ස්ත්‍රිය සෝබාදහම. ආලය ස්ත්‍රිය සෝබාදහම කියන සාධක මුල් කරගෙන කවි ලිව්වා. ඒ කාව්‍යාකෘතියට අපි කියනවා අරුමැසිවාදය. මොන වාදයේද කියන්නේ? අරුමැසිවාදය. හරිද? එහෙම නැත්නම් අපි ඔකට කියනවා රොමැන්ටික් කියලා. රොමැන්ටික් කවියෝ හිටියලු. ඔය වචනේ අහලා තියෙනව ඔයගොල්ලෝ රොමැන්ටික්. රොමැන්ටික් කවියෝ හිටියා. හරිද? එතකොට මේ අරුමැසිවාදී කවියෝ නැත්නම් රොමැන්ටික් කවියෝ ඒ අරුමැසිවාදී කවියෙක් නම් රොමැන්ටික් කවියෙක් නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ලිව්වේ ආලය ස්ත්‍රිය සෝබාදහම මුල් කරගත්ත කවි. හොඳම උදාහරණයක් මම ගිය සතියේ කියූප එකක් ආයි පාරක් කියන්නම්. කමක් නැහැ ගිය සතියේ කිව්වට අද අලුත් කවුරු හරිත් ඉන්නවා නම් නැත්නම් ඕගලන්ටත් ආයි පාරක් මතක හිටින්නත් එක මතක් වෙන්නත් එක්ක මම ආයි පාරක් කියන්නම් පොඩි අරුමැසිවාදී කවියක්. මේක නම පරිණාම. හරිද? මේක ලියන්නේ සාගර පලන්සූරිය. සාගර පලන්සූරිය කියලා කියන්නේ කේයස්ට. කේයස්ගේ ගෙවල් ඇවිල්ලා ඔය කලල්ලැල්ලි. කහවත් ඉඳන් ගොඩ කෙල්ල පැත්තට යනකොට කලල්ලැල්ල කියලා හරියක් අහුවෙන්නේ. මාදම්පෙට මෙහා පොඩි ටවුන් එකක් හම්බ වෙන්නේ. අර මුස්ලිම් පල්ලියක් එහෙම තියෙන්නේ. ඕන් උතන තමයි කලල්ලැල්ල කියලා කියන්නේ. එතකොට කලල්ලැල්ලේ හිටපු සාගර පලන්සූරිය ආලය ස්ත්‍රිය සෝබාදහම මම දැන් ටික් කර හරි දදා පෙන්නනවා මේ පරිණාමා කියන පද්‍ය පන්තියේ. සාගර පලන්සූරිය ලියපු පරිණාමා පද්‍ය පන්තියේ ආලය ස්ත්‍රිය සෝබාදහම ඉන්නවා ඒව තේමා වුණා කියලා මම දැන් හරි දදා පෙන්නනවා. හොඳේ ඔන්න බලන්න. පළවෙනි කවිය. දහඩිය පෙරාගෙන මහ දහවල ගින්නේ වැලිබත් උයන අවදියගෙයි පිළිකන්නේ මා ඇය දුටුව බව ඇය කොහොමද දන්නේ හඳවාගෙයි එදා ඈ බැබළුණු පින්නේ. හඳවාගෙයි එදා ඈ බැබළුණු පින්නේ කිව්වහම බිනර වීඩියෝ කොන්නලා හරිද? හඳවාගෙයි එදා ඈ බැබළුණු පින්නේ කිව්වහම ඈ කිව්වහම ස්ත්‍රියක්. හඳ තියෙන්නේ සෝබාදහමි. පින්න තියෙන්නේ සෝබාදහමි. ඔය තියෙන්නේ කාන්තාවක් ලව් එකට නෙමේ ලියන්නේ ආලේනේ තියෙන්නේ. කවුරු හරි ගෑල් ළමයට ආදරේ තමයි මේ ලියන්නේ. ඔන්න ඊළඟට කියනවා හොඳේ. ඇගෙනෙත අහිංසක රසයට උල්පතය ඇගේ මොළ කැටි ගතිය රැඳුනේ මල් වෙතය සඳහිරු පළමු බැලුවේ ඇගේ පැල්පතය එහි හැම තැනම මිහිරිගේ සුර තල් වතය. ඇගෙනෙත අහිංසක රසයට උල්පතය. අනේ එයා මේ ඇගෙනෙත ස්ත්‍රියක් ගැන කියන්නේ. එයාගේ ඇස් දෙක අහිංසක රසයට උල්පතක්ලු. ඇගේ මොළ කැටි ගතිය රැඳුනේ මල් වෙතය. ආයි පාරක් ස්ත්‍රිය ඉන්නවා. ආයි පාරක් ස්ත්‍රී ඉන්නවා මල් කියලා සෝබාදහමේ කෑල්ලක් තියෙනවා. විනාඩියක් ඉන්නවම නැන්දේ ඕනද? හරි හරි මං කියන්න. මේ එමිලන්ද කෝල් එකක් ගන්නලු. හරි. මියුට් උනේ නෑ නේද කමෙන්ට්? කොහොම හරි මේ හරි මේ
ඔව් මං කියමින් හිටියේ සඳහිරු පළමු බැලුවේගේ පැල්පතය එහි හැම තැනම මිහිරිගේ සුර තල්වතේ. මං ගිය සතියේ පොඩි ජෝක් එකකටත් කිව්වා මෙන්න මෙහෙම ගෑල්ලක්. මේ මම කිව්වා දැන් ඇගෙනෙත අහිංසක රසයට උල්පතය ඇගේ මොළ කැටි ගතිය රැඳුනේ මල් වෙතය. මොකටද ගෑල්ලම එක්ක මෙච්චර වර්ණනා කරන්නේ? අහසසේ ඔබ අනන්තයි, සයුරසේ ඔබ අනන්තයි, මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි, ඔබ අනන්තයි. ඇයි ඔච්චර වර්ණනා කරන්නේ? ඈ මොකද හේතුව? දෛව යෝගයකින් නොවේදෝ හමුුනේ අප හමුුනේ, දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප වෙන්නුනේ. මොකටද ඔච්චර වර්ණනා කරන්නේ? සුදුහන්සියේ මිහිරාවියේ මගේ අත දවටා ඔබේ බඳ වටා මා වෙත තව තව ඔබලන් කරගෙන නිර්මල හදවත මුමුණර රිද්මය අහන්න කීවා මතකද දවසක් සුදුහන්සියේ මිහිරාවී. මොකටද උත්තර වර්ණනා කරන්නේ? ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ පායන්න දැසමානේ උණුහුමට ගින්දරි ගෙන යන්න මාගේ ගානේ මේ හිතම සුන්දරි. මාර වැඩක්. ගෙන යන්න මාගේ ගානේ මේ හිතම සුන්දරි. මේ හරි හරි. ඔයා ඇපල් මලක් වගේ ෂෝක් මෙන්න මගේ හිත ඔයා අරගෙන යන්නකො මගේ ගානේ තියාගන්න ඔයා. දිගු දැස බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටි. මොකටද ඔච්චර වර්ණනා කරන්නේ? හරිද? ඇස්පියන් ඇදී කෑලි කැපෙන රළු රාත්‍රියේ කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයි. ඒ පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ ඔබ ගැන සිතලා සිත අවිනීතයි අවනත නැති හිටතට අවිවේකයි හුදකලාව නඩුවක් ගෑනු ළමයි. මොකටද වර්ණනා කරන්නේ ඔච්චර? හරිද? දැන් ඔය වගේම පිරිමි කට්ටිය වර්ණනා කරපු ගීතක් තියෙනවා ඈ. මට මතක් වුණොත් මං කියන්න. දැන් හිතන්නකෝ මෙහෙම දැන් ආයි පාරක් අපි නිකන් ආයි ගමු. තව නිකන් මම මතක් කරගෙන කවි කියන්නේ. සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆොඩිල් මලේ. හරිද? හිම වාගේ සුන්දර හස කැන් රඳවා හදේ. මුමුණා කියන්නේ නල රැලින් කඳු මායිමේ. ඔබ තාම මාගෙමයි වසත් කල යවුවනි. ඇයි ඔච්චර වර්ණනා කරන්න ගෑල්ලා මේ? මොකද හේතුව? ප්‍රේමය වෙන්න ඕනි, ආකර්ෂණය වෙන්න ඕනි. වෙන මොකද්ද? හරිද? දැන් හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහි ලස පිදුවයි නුඹ මාහට. නිල්නුවන් පින්බරයි රෝසතොල් ලස්සනයි හිමහන්සියේ. හරිද? තව මොනවද තියෙන්නේ? ඔය විදිහට කාන්තා වර්ණනා කරපු ගීත තමයි ලංකාවේ ගොඩක් තියෙන්නේ නේද? දැන් අනිත් පැත්තට ඔබේ සුසුම් පවන් සලයි මගේ කොපුල් පුරා තෙමෙයි ඔබේ සෙනෙහස ගොඩ ගලයි උණුහුමට මාව තෙමෙයි. උණුහුමට මාව තෙමෙයි ඈ. උණුහුමට සෙනෙහස ගොඩ ගලනවා ඒක පිච්චෙනවා. ඒ පිච්චෙන එකෙන් මාව තෙමෙනවලු. මාර අර්බුදයක්. මා ඔබේ ඔබම කියයි. ඔබ මගේද මටම බයයි. ඔබ සඳක් වගේ හැඩයි. හෙට අමාවකද සැකයි. හරිද? එතකොට අපිට අහන්න හම්බෙන ගොඩාක් ගීත තියෙන්නේ තනිකර මොනවා ගැනද? අනේ ගෑල්ලාමේ වර්ණනා කරලා තියෙන. දැන් මේ කවියෙත් එහෙම එකක් තියෙනවා. මේ ඇගෙනෙත අහිංසක රසයට උල්පතය. එයාගේ ඇස් දෙක අහිංසක රසයට උල්පතලු. ඇගේ මොළ කැටි ගතිය රැඳුනේ මල් වෙතය. එයාගේ සිනිඳු බව. අනේ එයා කතා කරනකොට හරි ස්වීට්. කූචි සොෆ්ට් බබෙක් වගේ. සාමාන්‍යයෙන් පිරිමි ළමයින්ට ඔහොම එකක් ඇති වෙනවා. හොඳේ. තව කල් ගියාම ඕගලන්ට ඇති වෙයි. ඒ ලෙවල් එකම කරන්නකෝ. කැම්පස් එකේටම එන්නකෝ. එතකොට හම්බ වෙනවා. හරිද? ඇගේ මොළ කැටි ගතිය රැඳුනේ මල් වෙතය. සඳහිරු පළමු බැලුවේගේ පැල්පතය. අපරාධි බං අර අච්චර වියදම් කළ නාසයකින් රොකට් යවන්නේ අපරාධේ. ඇයි? මේ ගෑල්ලාමෑගේ ගෙදර වහලට මෙහෙම සැටලයිට් එකක් ගහලා ගහුවා නම් මේ උඩ පැත්තට හරවලා ඔක්කොම ටික ගන්න පුළුවන්. ඇයි? සඳහිරු පළමු බැලුවේගේ පැල්පතය. එකපාරට ඉරයි හඳයි මෙහෙම ඇවිල්ලා බලනවලු මේ ඒ ගෑල්ලාමෑගේ ගේ දිහා. එහි හැමතැනම මිහිරිගේ සුරතල්වතය. මිහිරි කියලා ගෑල්ලාමෙක් ඉන්නවා. එයා ගැන තමයි මෙයා මේ කියන්නේ. ආලය ස්ත්‍රිය සබාදහම්. හරිද? දැන් මේකේ තියෙන අවසාන කවිය මම කියන්නම්. එතකොට කියන්නේ මේ තියෙන්නේ ගෑල් ළමයාගේ චූටි කාලේ ඉඳන්ම එක්තරා පිරිමි ළමයෙක් මේ ගෑල් ළමයාට ආදරය කරන්න ගන්න.
හැබැයි ඒ ආදරේ මේ පිරිමි ළමයා ප්‍රකාශ කරන්නේ නැහැ. කවියේ කෑලි තුනකට කැඩුවොත් එහෙම කවියේ ඒ ගෑල් ළමයාගේ ළමාවිය තියෙනවා, තරුණ විය තියෙනවා. තරුණ වියත් එක්ක මෙයා කසාද බැඳපු එයාගේ මව්වත්කම පෙන්නනවා. අවසානට එයා මැරිලා. මැරුණට පස්සෙත් මේ පිරිමි කෙනා තමන්ගේ හිතේ තිබ්බ ආදරේ ඒ මැරුණු කෙනාගේ සොහන ගාවිදනුත් කියනවා මේ අවසන් වරට මවිසින් ඇය දුටු දවස ඇය පිරිවරා වැළපුණි හිත ඇති පිරිස. අපිට පේනවනේ මිනි පෙට්ටිය බදාගෙන කට්ටියක් කන්නවා මේ. අවසන් වරට මවිසින් ඇය දුටු දවස මම අන්තිමට එයාව දැක්ක දවසේ මම දැක්කා ඇය පිරිවරා වැළපුණි හිත ඇති පිරිස. එයාට හිත ඇති පිරිස එයාව බදාගෙන ඇඬුවලු. සුවසේ වෙසේ වයි දුරු කරගෙන වෙහෙස සබ්බන් පහය ගමනියන් සියල්ල හැරදා යා යුතුයි කියන දහම එයා තේරුම් අරගෙන හිටියයි පිරිමි කෙනා. ඒ නිසා කියනවා සුවසේ වෙසේ වයි දුරු කරගෙන වෙහෙස. ඔයා ඉන්න තැනක හොඳින් ඉන්න. ඔයාට නිවනම ලැබෙන්න ඕනේ. ඔයා මතු ආත්මෙදිවත් මේ වගේ අකල් මරණයක් වෙන්න හොඳ නැහැ කියලා ප්‍රාර්ථනා කරලා කියනවා. සුවසේ වෙසේ වයි දුරු කරගෙන වෙහෙස. අන්තිමට කියනවා සොහොනක් කළමි මගේ හදවත ඇය පිණිස. අනේ ඉතින් වෙන මොනවද තියෙන්නේ? ආලය තියෙනවා, ස්ත්‍රිය තියෙනවා, සෝබාදහම තියෙනවා. දැන් පැහැදිලිද කොළඹගේ තරුණ කවියෝ අරුමැසිවාදිය තමයි ලිව්වේ. රොමැන්ටික් කවි තමයි ලිව්වේ. හරිද? රොමැන්ටික් කවි තමයි ලිව්වේ. ගෑලම කියන එහෙම තමයි සර් ගර්ල්ස්ලා. ඔයගොල්ලෝ posh people girlsලා. Right girls and boys? Here we go. Right. ඉතින් මං කියමින් හිටියේ කොළඹගේ තරුණ කවි පරපුරේ කවියෝ මොකක්ද එතන කරන්ට් එක වදින්නේ මොකද? Right. කොළඹගේ තරුණ කවි පරපුරේ කවියෝ ලිව්වේ තනිකරම ආලයේ ස්ත්‍රී සෝබාදහම ගැන. හරිද? ආලයේ ස්ත්‍රී සෝබාදහම ගැන තමයි කවි ලිව්වේ. එතකොට මේගොල්ලෝ මේ ආලයේ ස්ත්‍රී සෝබාදහම ගැන කවි ලිව්වට පස්සේ ඒ කවි තමයි සමාජගත වුනේ. ඒ කවි තමයි සමාජගත වුනේ. හරිද? එතකොට ඒ කවි කියවපු අය හිටියේ. ඒගොල්ලෝ තර්ක කරා මේ කවි තනිකරම ඇවිල්ලා ලව් කවි, ප්‍රේම කවි, ආදර කවි. හරිද? එතකොට මේවා සමාජගත වුණාම ඒ කවි වලට වැදුන ටැග් එකක් නැත්තම් ඒ කවි වලට නාමකරණයක් වැටුණා මොනවා කියලාද? භාව ගෝචර කවි. භාවයන්ට තමයි කියන්නේ හැඟීම් වලට මේ භාව ගෝචර කවි. භාවයන්ට තමයි ගෝචර වෙන්නේ. අනිත් පැත්ත මොකද්ද? බුද්ධි ගෝචර කවි. බුද්ධි ගෝචර කවිත් තිබ්බයි. බුද්ධි ගෝචර කවියක් මම කියන්නද? ඒව ඇත්තට දැනෙන්නේ නැහැ. නිකන් හරි අමු ගතියක් දැනෙනවා අපිට. මම නිකන් එකක් කියන්නම්. මෙන්න මේක බලන්න. මේක ලියලා තියෙන ගුණදාස අමරසේකර. මේකේ නම මේ කතරගම. කතරගම ගියාම මිනිස්සෙට කොහොමද මේක දැනෙන්නේ කියලා තමයි තියෙන්නේ. හොඳේ. මේකේ භාගයක් බුද්ධි ගෝචරයි භාගයක් භාව ගෝචරයි. හොඳේ. ඔන්න බලන්න. මිනිස් කට හඬින් තොර ඈත කඳු හෙල් අතර මහ වනය අරක්ගත් තිබේ එක් භූමියක්. දැන් කතරගම ගැන කියනවා. හරිනේ යාල කැලේ එහෙම තියෙනවනේ මහ වනය අරක්ගත් තිබේ එක් භූමියක්. මගේ හද බැමි සිඳී මිනි කිරුණු බරලදා නොබා යලි හිස සොවා පෙරවිලස සැරිසරන. කතරගම ගියාම මැවෙන මූඩ් එක මේකේ තියෙන්නේ. හොඳේ. දැන් එයා කියනවා තරකයෙහි රුදු අවිය එහි නොමැත. එය මැරුණු අඩපණ වූ ඉවතලූ පරඬලකි. දැන් එකපාරට ගංගාවේ සංගීතය උගන්වනවා කියලා කවිය එකපාරට උබන්න මම ලෑස්ති නෑ. ඇයි ඒ එහෙම උගලන්ට කවි උගන්වන්න තේරුමක් නෑනේ පුතා. හරිද? අපි දන්න දේවල් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. එතකොට තමයි ඕගොල්ලෝ කවිය ගැන ඉගෙන ගත්තා වෙන්නේ. නැත්තම් ගංගාවේ සංගීතය විතරක් ඉගෙන ගත්ත වෙනවා. මගේ පන්තිනේ උන්ට මම එහෙම කරන්නේ නෑ කවදාවත්. ඔබ ඒක දන්නවනේ. ඒකයි මේ ඔන්න බලන්න අද පාඩම උගන්වන්න කලින් මම කියවපු පොත්තුගේ. හරි. පේනවද ඉතින්? එතකොට ඉතින් එහෙම මහන්සි වෙවි මේවා කරන්නේ උගලන්ට මේවා උගන්වන්න ඕනේ. නැත්තම් ඕගොල්ලෝ පව්. එහෙම කරන්න හොඳ නෑ. හරිද? ඉතින් මේ කොහොම හරි මේ මං කියමි මේ ඉතින් කතරගම ගියාම මිනිස්සෙට දැනෙන දේවල් මේ තර්කයෙහි රුදු අවිය එහි නොමැත ඇත්තනේ. කතරගම ගියාම ඇත්තටම කතරගම දෙයියෝයි පේන්නේ ඉන්නේ නැත්තේ. ඇත්තටම පූජා වට්ටියක් දුන්නාම දෙයියෝ අපිට පිහිට වෙනවද? මොකටද ඔච්චර පපරේ ගහන්නේ? ඌවා හිතන්නේ නැහනේ අපි. අපි හිතන්නේ
අනේ මට විභාගේ ලේසියෙන් ලියා ගන්න ලැබේවා. ඕනේ හිතන්නේ පාඩම් කරනකොට මට ඒව මතක හිටියා. පාඩම් කරනකොට මට නිදිමත එන්න එපා. ඕවනේ හිතන්නේ. තර්කයේ රුදු අවිය තර්කය කියන එක මිනිස්සෙන්ගේ නැති වෙලා යනවා කතරගමට ගියාම. කතරගමෙන් එළියට ආවම ආයි තර්ක එනවා. තර්කයෙහි රුදු අවිය එහි නොමැත එය මැරණු අඩ පණ වූ ඉවතලූ පරඬලකි. ඒ තර්කය කියන එක නිකන් පරඬලක් වගේ කතරගමට ගියාම ගණන් ගන්නෑ කවුරු. දැන් කතරගම ගියාම පූජාවට්ටි පොලිමේ මෙහෙම පූජාවට්ටි තියාගෙන ඉන්නකොට කිව්වොත් එහෙම කකුල් රිදෙනවා අප්පයි බා වෙනවා ආහා කට කියනෝ නේද? ඇයි ඒ? තර්කයේ රුදු අවිය බෑ භක්තිවන්ත වෙලා ඉන්න ඕනේ. දැන් ඊට පස්සේ ඔන්න කතරගම තියෙන නියමම කතන්දරේ මැවෙනවා අපිට. සිය දහස් පන්දමින් ගිනි නගයි විහිදයයි බෙරදවුල් හඬ අසා ඇඟෙහි මස වියරු වෙයි. සිය දහස් ගිගිරි හඬ කන් පලා ඇතුළු වෙයි. මුළු සිරුර ලේ නහර කිලි පොලා නැග සිටි. හරි නේද? ගුණදාස අමරසේකර හරියටම ලියලා තියෙනව නේද? සිය දහස් පන්දමින් ගිනි නගයි විහිදයයි. අපි හැමෝම කතරගම යන්නේ සාමාන්‍යයෙන් දවල්ටනේ රැයකට ගිහිල්ලා බලන්න කතරගම. පන්දන් එලිද මිනිස්සු අර ගිනි මොනවද කියන්නේ අර එහෙම දාගන්නේ කටට මන් දන්නේ මොකද්ද අන්න එහෙම ගිනි පාගනවා ගිනි උඩ මෙහෙම යනවා කට්ටු ගහගෙන හරෝ හරා පපරේ ගහනවා බෙර ගහනවා ඈ කට්ටිය ඇඳගෙන එක එක ඇඳුම් ඇඳගෙන නටනවා යක්කු ඇහිලා ඉන්න කතන්දර ගොඩයි 10000 පන්දමින් ගිනි නගයි විහිදයයි බෙර දවුල් හඬ ආසා ඇඟෙහි මස වියුරු වෙයි ඇත්තනේ බෙර හඬ ඇහෙනකොට දවුල් හඬ ඇහෙනකොට පපරේ හඬ ඇහෙනකොට අපේ ඇඟේ මසුත් මෙහෙම වියුරු වෙනවා නිකන් අපිවත් නිකන් ආවේශ වෙලා වගේ දඟලන්න ගන්නවා මෙහෙම නේද මුළු සිරුර ලේ නහර කිලිපුලා නැග සිටි අපේ මුළු ඇඟේම තියෙන ලේ නහර ඔක්කොම නිකන් ඉලිප්පිලා එනවා කතරගම තියෙන මොරාල් එකට හරිද ඊට පස්සේ ආයි පාරක් කියනවා මේ ඇඹරිකිය මස් පිඬලි පන්දමින් දිස්න දෙයි කන්නලව් හඬ වියරු මස් කමින් ඇතුළු වෙයි ඇත්තනේ කන්නලව් කරනකොට කතරගම දෙයියන්ට කියනකොට හරෝ හරා කියනකොට කන් දෙක බීරි වෙනවා මිනිස්සු කියනකොට ලේපිරි ප්‍රලය වූ මුහුණු විවරව ඇරෙයි හරිනේ ප්‍රලය වෙනවා කියලා කියන්නේ ආවේශ වෙනවා දැකලා තියෙනව නේද සමහර වෙලාවට කතරගමට යන්නේ මිනිස්සු මෙහෙම පැද්දි එතකොට මෙන්න මෙහෙම බලනවා පැද්දෙනවා ඊට පස්සේ නටන්න ගන්නවා දේවල්ට ගිය ගම ලේපිරි ප්‍රලය වූ මුහුණු විවරව ඇරෙයි ඇඟෙහි මස සලිත වී වේගයෙන් අවදි වෙයි ඒව දැක්කම අපේ ඇඟුත් කිලිපුලා යනවා ඔන්න ඊට පස්සේ කියනවා අහස ඉර හඳ මැවූ පොළව ගහ කොළ මැවූ සියල්ලෝ කුස මැවූ තෙද බැලති මහ දෙවිඳ දැන් කතරගම ඉඳන් කියන කතරගම දෙයියන්ට අහස ඉර හඳ මාපු පොළව ගහ කොළ මවපු සියල්ලෝ කුස මේ මුළු ලෝකෙම මාපු තෙද බලති තේජස් බල සම්පන්න මහා දෙවියනේ මහ බලති දෙවිතුමනි යුතු අයුතු පසිඳවන කතරගම දෙයියනේ ඔයා තමයි යුක්ති අයුක්තව පසඳවන්නේ තෙර එතර මහා සයුර සියල්ලෝ කුස රකින්න ලංකාව පිටරටවල් මේ හැමදේම මේ මුළු සාගරයේ තියෙන හැම ද්වීපයක්ම රකින්න වැඳ වැටි ඔබ පතුල සතපෝවි මගේ සිරුර මම බිම දිගා වෙලා මගේ සිරුර මෙහෙම බිම සතපෝවලා වැඳ වැටිලා ඔබ වහන්සේට කියනවා ඔබ සමග එක්වන්ට මගේ හදට දෙන් වරය ඔබ වහන්සේ එක්ක එකතු වෙන මගේ හදටත් වරයක් දෙන්න බුද්ධි ගෝචරයි ඒකේ භාව ගෝචර කාලේ තමයි අර බෙර ගහන එක ඒ අරෙන් අනිත් ඔක්කොම බුද්ධියට තමයි කතා කරන්නේ හරිද ඉතින් මේ ඔන්න ඔහොම භාව ගෝචර කවි සහ බුද්ධි ගෝචර කවි කියන දෙක පළ වුණාට කොළඹ යුගයේ තරුණ පරපුරේ කවියෝ ගොඩක්ම මේ ලිව්වේ භාව ගෝචර කවි හැංගීම් වලට කතා කරපු කවි හරිද රයිට් දැන් මම මිනිත්තුවක් දෙනවා සෝරි මිනිත්තුවක් දෙන්න බෑනේ මම දෙන්නම් රයිට් මං දෙනවා ඔයගොල්ලන්ට විනාඩි 3ක් හරි මේ සටහන කියව ගන්න බලන්න මෙන්න මෙතන බටහිරස්ක කියන තැන ඉඳන් නිර්මාණයෝ වෙති කියන තැනට කියව ගන්න එතනින් එහාට මම බලා ගන්න ඉස්සලාම කියව ගන්න
හරි දැන් තව වෙලා අවිලට තියෙනවා හරි තව විනාඩි දෙකක් දෙන්නම් කියව ගන්න ඉක්මනට හරි ඔගොල්ලෝ කියවලා ඇති දැන් අපි ඉගෙන ගන්න හදන්නේ නැත්නම් අපි කතා කරන්න හදන්නේ ඇත්තටම සිංහල ශෛලී නැත්නම් එච්.එම්. කුඩලිගම කියන කෙනා ගැන අපි බලමු බටහිර සෞන්දර්යවාදයේවත් අරුමැසිවාදයේ ආශ්‍රය කොට ගනිමින් දැන් ඔන්න බටහිර සෞන්දර්යවාදී කියන්නේ මොකක්ද කියලා මේ වෙනකොට ඕගොල්ලෝ දන්නවා විභාගෙ දෙවුවට බය වෙන්න දෙයක් නෑ. ඇයි? අපි දන්නවා බටහිර සෞන්දර්යවාදී කියන්නේ අරුමැසිවාදයට අරුමැසිවාදය කියලා කියන්නේ රොමැන්ටික් කියන එකට රොමැන්ටික් කියලා කියන්නේ ආලය ස්ත්‍රිය සෝබාදහම කියන තුන මුල් කරගෙන කවි ලියපු අය. බටහිර සෞන්දර්යවාදයේවත් අරුමැසිවාදයේ ආශ්‍රය කොට ගනිමින් කාව්‍යකරණයෙහි නිරත වූ සාහිත්‍යකරුවෙක් ලෙස එච්.එම්. කුඩලිගම හැඳින්විය හැකිය. මතාටිය මේක ලොකු කරගන්නම් හැමෝටම පේන්න ඕන නිසා එච්.එම්. කුඩලිගම හැඳින්විය හැකිය. හරිද? එච්.එම්. කුඩලිගම හැඳින්විය හැකිය. අරුමැසිවාදයේ හෙවත් රොමැන්ටික් වාදයේ යනු එංගලන්තය තුල ප්‍රභවය වුණු කාව්‍ය ආකෘතියකි. මගේ ප්‍රශ්න පත්‍රය අහන්නත් පුළුවන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය අහන්නත් පුළුවන් රොමැන්ටික් වාදයේ හෙවත් අරුමැසිවාදයේ ප්‍රභවය වුණු රට වන්නේ කියලා කෙටි ප්‍රශ්නයක්. ඕවා මම ඔය කියනකොට මගේ පේපර් එකේ තියෙන්න පුළුවන් කියලා පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඕනේ ඈ. භාව ගෝචර ඔන්න මම කියපු කාරණාවක් තියෙනවා මේ. භාව ගෝචර නිර්මාණ බිහි කිරීමෙහිලා රොමැන්ටික් වාදයේ සහේතුක වේ. ඌනේ ළමයි දැන් ඔය රොමැන්ටික් වාදේ නැත්තම් ඔය මේ රොමැන්ටික් වාදේ එහෙම නැත්තම් මේ බටහිර සෞන්දර්ය වාදය කියන එක
ඔච්චර මේ කවි ගැන හිත හිත මනෝපාරවල් ගහන්න දෙයක් නැහැ. දැන් අපි අහන සින්දු වල තියෙනෙත් ඒවම තමයි ගොඩක් වෙලාවට. දැන් කියලා කියන්නේ මේ දැන් තියෙන ඒව නෙවෙයි. සාමාන්‍යයෙන් අපි ආස කරන අපි රුචි කරන ගීත ටිකක් තියෙනවානේ. ඒ ගීතවල තියෙනෙත් ඕවම තමයි. ආලය ස්ත්‍රී සබාධම. දැන් මම අර කිව්වේ ගණනාව. හරිද? එතකොට මරු සින්දුවක් මතක් වුණා මම මේ කල්පනා කරේ ඒක. ඇතුගල වෙහෙර වදින ඇත්කඳ ලිහිණි රෑන නුඹ ගැන කියන වචන උහුලා ගන්න බැරුව මං ආලේස්ත්‍ය සබාදහම තියෙනවනේ. ඇතුගල වෙහෙර උරුණෑගල මේ පන්සලනේ කියන්නේ හස්තිසේලපුර. හරිද? ඇතුගල වෙහෙර වදින ඇත්කඳ ලිහිණි රෑන නුඹ ගැන කියන වචන උහුලා ගන්නට බැරුව මං. ඒ කියන්නේ මේ ලිහිණි රෑනක් ඇවිල්ලා මේ පිරිමි ළමයට කියනවා තමන් යාළෙන ගෑල් ළමයා ගැන. ඇත්කඳ වෙහෙර මළුවේ මං හැඬුවෙමි දුකට රත්තරන්. ඇත්කඳ වෙහෙර මරුවේ මං අනිත් කැල මට මතක නැහැ මං ඉන්නකෝ. ඒක අපි කියලා බලමු සම්පූර්ණ වචන ටික මොකක්ද තියෙන්නේ කියලා. ඔව් මේ දැන් ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක් නේ. ඇතුගල වෙහෙර වදින ඇත්කඳ ලිහිණි රෑන නුඹ ගැන කියන වචන උහුලා ගන්න බැරුව මං ඇත්කඳ වෙහෙර මළුවේ මං හැඬුවෙමි දුකට රත්තරන්. හරිද? එතකොට මේ පිරිමි ළමයාට ඇවිල්ලා කියනවා මේ සුදේශ් මඩවා කියන එක තේරෙන්නේ නැහැ මොකද කියලා. රයිට් මේ මම කියමින් හිටියේ මේ පිරිමි ළමයට තමන්ගේ යාළුවා ඉන්න ගෑල් ළමයා ගැන මේ වටේ පිටේ ඉන්න මේ ලිහිණියෝ කියලා රූපකාර්ථවත් කරලා තියෙන මේ වටේ පිටේ ඉන්න අය ඇවිල්ලා කියන ඔයා කියලා මෙන්න මෙහෙම කෙනෙක් කියලා. මේ පිරිමි ළමයා කියනවා රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද අතීත මතකාරන් නුඹ ගිය දුරකතරන් වැව පාමුල ඉඳගෙන මං හැඬුවෙමි දුකට රත්තරන්. සාමාන්‍යයෙන් තමන් ආදරය කරන කෙනා දාලා ගියාම අපිට ඒ සම්බන්ධව මතක ස්ථාන ටිකක් තියෙනවනේ. ඒක පාක් එකක් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලයක් වෙන්න පුළුවන්, දේශන ශාලාවක් වෙන්න පුළුවන්, ටියුෂන් පන්තියක් වෙන්න පුළුවන්, කොෆි ෂොප් එකක් වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මොනවා හරි මොකක් හරි දැන් පාරක් අයිනක වෙන්න පුළුවන්, ගහක් යට වෙන්න පුළුවන්, ගඟක් ළඟ වෙන්න පුළුවන්, පන්සලක් වෙන්න පුළුවන්. හරිද? මොකක් හරි. දැන් මෙයා කියනවා මේ රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද? එයා අහනවා මේ රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද ඔයාලට? අපි දෙන්න එහෙම ආදරය කරා එතන මතකද ඔයාලට? අතීත මතකරන් නුඹ ගිය දුරකතරම් මම දන්නෙත් නෑ. ඔයා මගෙන් ඈත්ලා ගොඩාක් දුර ගිහිල්ලා. ඔයා ගිහිල්ලා තියෙන අතීතේ අපි ගාව තිබ්බ මතක ටිකත් අරගෙන. හරිද? ඔව් බස් එකක් වෙන්න පුළුවන්. බස් එකක් සම්බන්ධයෙන් සින්දුත් තියෙනවා. මේ බස් නැවතුම පෙරහැම දිනයක අප හමු වුණ හැටි දැනුන්නේ කියලා සින්දුවක් තියෙන පුන්සිල් සෝෂ ගායනා කරන. සෙල්ලම් නෑ හොඳේ සාහිත්‍යක කියන මාර දෙයක්. ඉතින් කියනවා මේ වැව පාමුල ඉඳගෙන ඒ අපි දෙන්න කතා කර හිටපු වැව පාමුල ඉඳගෙන මම අඬනවා. මම අඬන්නේ දුකට. ඒ දුක කියන එක මෙහෙම හිතන්න පුළුවන් ඈ. දුක එක්ක දුක කියලා කියන්න පුළුවන් මේ යාව දාලා ගියේ එක ගැන. එහෙම නැත්නම් මේ පිරිමලම අඬන්න පුළුවන්. අපරාධිනිය උයි තමුස වගේ කෙනෙක්ට මම ලව් කරේ මට දුකයි මම ගැන කියලා අඬනවා වෙන්න පුළුවන් ඈ. ඊට පස්සේ කියනවා මේ ඇතුගල කන්ද තවම සඳ සිප ගන්න තරම දැක දැක ඉන්න බැරුව මගේ හිත ගිනි වැදුනම කුරුණෑගල අහසක් දැන් හඬා විදුකට රත්තරන්. ඇතුගල කන්ද තවම හොඳේ. මේක තේරුම් ගන්න පොඩ්ඩක් ගැඹුරින් හිතන්න ඕනේ. ඇතුගල කන්ද කියලා කියන්නේ කුරුණෑගලට යනකොට මෙහෙම ලොකුවට පේනවා ඇතුගල කන්ද. හරිද? ලස්සනට පේනවා ලොකුවට. මේ පිරිමලම කියනවා ඔයා යාළුවා ඉන්නේ ඇතුගල කන්ද වගේ කොල්ලෙක් එක්ක. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික ශක්තියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිස් බලයෙන් වෙන්න පුළුවන්. අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන්. මේ පිරිමි ළමයට ලං කරන්නවත් බැරි පෞරුෂත්වයක් තියෙන කොල්ලෙක් එක තමයි ආයි කෙල්ල යාළුවා ඉන්නේ.
ඇතුගල කන්ද තවම සඳ සිප ගන්න තරම සඳ ඔයා හඳක් වගේ කියලා කියනවනේ. කාන්තාවට හඳක් වගේ කියලා කියනවනේ. ඇතුගල කන්ද තරම තවම සඳ සිප ගන්න තරම. ඇතුගල කන්ද වගේ ඉන්න කොල්ලා ඔයත් එක්ක එකට ඉන්නකොට, වත් එක්ක කතා බහ කරනකොට, ඔයාව ඉන්නිනකොට, වත් එක්ක ෂෙයා කරගන්නකොට, ඔය දෙන්න ආදරය කරනකොට දැක දැක ඉන්න බැරුව මට මගේ ඇස්පනා පිට මට පේන ඔය දෙන්න එකට ඉන්නවා. දැක දැක ඉන්න බැරුව මගේ හිත ගිනි වැදුනහම අපි කියන්නේ මගේ පපුව පිච්චෙනවා වගේ කියලා. ගිනි ගන්නවා වගේ අපිව. දැක දැක ඉන්න බැරුව මගේ හිත ගිනි වැදුනම කුරු නෑගල අහසත් දැන් හඬාවි දුකට රත්තරන්. ආලය තියෙනවා කියන්නේ ස්ත්‍රිය තියෙනවා සෝබාදහම තියෙනවා. හරිනේ එහෙනම් right. ඉතින් දැන් ඔන්න කියනවා මෙන්න මෙහෙම එකක්. අරුමැසි වාදය හෙවත් රොමැන්ටික් වාදය යනු එංගලන්තය තුල ප්‍රභවය වුණු කාව්‍ය ආකෘතියකි. භාව ගෝචර නිර්මාණ බිහි කිරීමෙහිලා මෙම රොමැන්ටික වාදයේ සහේතුක වේ. ඔව් දැන් හැංගීම්නේ ඔය සින්දුව ඇහුවම මමත් කල්පනා කරලා තිනවා. වාහනේ යන ගමන් තමයි මට ආස සින්දුව අහන්නේ. එතකොට යනකොට ඉතින් කල්පනා වෙනවා. ඇත්තට මෙහෙම දේවල් ඇති නේද? ඒ කොල්ල පව් නේද? ඒ කොල්ල අහිංසකයි නේද? අපිට දැක්කම පව් කියලා දුක හිතනවා නේද කියලා හිතනවා නේද නිකන්? නැද්ද එහෙම එකක්? ඒ කියන්නේ මේ පිරිමි ළමයා නිකන් අපිට පව් කියලා හිතනවා නේද නිකන්? දුක හිතනවනේ. හරිද? දුක හිතනවා අපිට අනේ පව් වේ පිරිමි ළමයා. හරි අහිංසක පිරිමි ළමෙක්. නේද? නැත්තම් දැන් සාමාන්‍ය කොල්ලෙක් නම් ගිහිල්ලා ගහනවා අරුත් එක්ක ගේම ඉල්ලනවා එහෙමනේ. අනේ නෑ. වැවපා මුල ඉඳගෙන මං හැඬුවේම දුකට රත්තරන්. හරිද? දැන් තව වෙනම සින්දු జాතියක් තියෙනවා. මේ දැන් මරු පාඩමක් අද. ඕගොල්ලෝ හිතුවේ නෑ නේද මේ ගංගාවේ සංගීතය කියන්නේ මේ වගේ පාඩමක් කියලා හිතුවේ නෑ නේද? මේ ඉච්චර දේවල් අපිට කතා කරන්න තියෙන පාඩමක් කියලා. රයිට් මේ බලන්න. ඒ සින්දුවේ නම මේකත් ඇවිල්ලා පරණ සින්දුවක්. විශේෂයෙන්ම අපිත් ටිකක් විතර පොඩි කාලේ ආපු සින්දුවක්. හැබැයි ඕගොල්ලෝයි අපි හැමෝම ආදරය කරන ගායකයෙක්ගේ සින්දුව. ඒ ගායකයා තමයි චාමර වීරසිංහ. හරිද? සින්දුව තමයි වචන ටික අහගන්න මම ඉස්සෙල්ලා මේ ටික කියලා ඉන්නම්. සුදු රළගල් කුල මත හැපි හැපි පෙම්බැන්ද සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද මතකය සිහි නෙක යලි කිසි දිනක නොවින්ද ජීවිතයට මට අමතක නොවේ කිරින්ද. සාමාන්‍යයෙන් ඔය වගේ සිද්ධාස්ථාන වලට ගියාම ට්‍රිප් ගියාම කතරගම ගියාම කිරින්ද ගියාම නුවර ආවහම පේරාදෙණිය ගියාම මාතලේ ගියාම හරිද ගාලු මාතර ගියාම අපේ හිත යන කවුරු හරි චරිතයක් ඉන්නව බොහෝ විට. ඒක නම් අපි අඳුරන්නේ නැහැ ජීවිතේට. හරිද? හැබැයි නිකන් එයාට නිකන් අපි ආකර්ෂණය වෙනවා වගේ එකක් වෙනවා. හරිද? දැන් මේ සින්දුවේ ඉන්න පිරිමි ළමයාටත් අන්න එහෙම අත්දැකීමක් තියෙනවා කියන සුදු රළගල් කුල මත හැපි හැපි පෙම්බැන්ද සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද මේ කිරින්ද අර මේ බිලි ගන්නා සුළුයි කියලා අර ගල උඩ අර ගහලා දින තැනක් තියෙන අර මේ අර රජ කතාවක් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතන කියනවා මේ මතකය සිහින එක යලි කිසි දිනක නොවින්ද මට හැම වෙලේම මතක් වෙනවා කිරින්ද දැක්කහම. ජීවිතේට මට අමතක නොවේ කිරින්ද. දැන් මට මගේ යාළුවෝ කියලා තන සමහරලාට අම්මෝ මචං මට නම් බෑ මචං එතනට යන්න. ඇයි? බෑ බං මේ මට මතක් වෙනවා බං එක එක දේවල්. සමහර සින්දු අහන්න බෑ. ඒ අකමැති හින්දා නෙවෙයි ඒ මතකය ආවිස්සන හින්දා. අස මේ පිරිමිලම කියන මෙන්න මෙහෙම. මාගම්පුර වන්දනාවේ කොළඹපුරේ සිට නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක. මාගම්පුරේට එන්නේ. හරිද? රුහුණු පැත්තට එන්නේ කොළඹ ඉඳන් තමයි එන්නේ. මාගම්පුර වන්දනාවේ කොළඹපුරේ සිට නෑ පිරිවර නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ බස් එකක් පිටින් තමයි ඔය ආවේ. නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක වාඩි වෙලා ඔබ සිටිද්දි ගල්තලා උඩ කිරින්ද හවසක. අහම්බෙන් වගේ මං ඔයාව දැක්ක ඔයා කිරින්ද ගල්තලා වාඩිලා ඉන්නකොට. අප්‍රකාශිත ප්‍රේමයක් ඈ. ආයි කියනවා එක දවසක එක සවසක ඕන අනුප්‍රාසය තියෙනවා. දැන් තේනවා නේද? සාහිත්‍ය ඉගෙන ගන්න ඕනේ නේද? සින්දුවක් එම හරියට රස විඳින්න. ඒකට තමයි අර ගියේද ප්‍රෝග්‍රෑම් එකක් හිම කරේ. එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ ඔයා පේන්න තු ගියා එකපාරට. එක හවසක එක දවසක එක හවසක. ඊට පසුව හමු වුණේ නැහැ කවදාවත් මට. ඊට පස්සේ කවදාවත් මම ඔයා දැක්කේ නැහැ.
මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද මම දන්නේ ඔයා කාගේ කවුද කින්ද මන්ද කොහෙන්ද අය මොකුත් දන්නේ යලි නිරතුරු ඔබ දකින්න එන්නයි මගේ හිත කිරින්ද එනවද ආයි පාරක් මට ඔයා බලන්න ආසයි මට ඒ නිසා කිරින්ද එන්න හිතෙනවා ඔයත් කිරින්ද එනවද කියලා අහනවා දැන් ආලය තියෙනවා කියන්න ස්ත්‍රිය තියෙනවා සබාදහම තියෙනවා ඉතින් ඔය තියෙන්නේ ඕක තමයි අරුමැසිවාදය ඕක ඇවිල්ලා භාව ගෝචරයි හිතෙනවනේ අප්පා හැංගීම්නේ දැනෙනවනේ අපිට ඉතින් ඒක තමයි ආලේ ස්ත්‍රී සබාදහම කියලා කියන්නේ විශේෂයෙන්ම මෙම ආකෘතිය වැඩි වශයෙන් භාවිත වූයේ කොළඹගේ දෙවන පරපුර හෙවත් තරුණ කවි පරපුර තුලය right දැන් බලන්න මෙන්න මේක මතක තියාගන්න ඕනේ අරුමැසිවාදයේ වැඩි වශයෙන් පාවිච්චි කරේ කොළඹ යුගයේ දෙවන කවි පරපුර කුඩලිගම යනු කොළඹ කවි යුගයේ පෝෂණය කළ දීප්තිමත් කවියෙකු බව විචාරක මතයයි. නිවැරදි බස්වහරකින් මෙන්ම මනා සංයමයකින් තම කවි මග හැසිරවීමට කුඩලිගම සැලකිලිමත් වූයේය. පාලි සංස්කෘත භාෂා පිළිබඳ දැනුමද ඔහු සතු වුවත් බොහෝ විට ව්‍යවහාරයට සමීප කටවහරට ලන් වූ බසක් භාවිත කිරීමට ඔහු කටයුතු කර ඇත. ඒක සාමාන්‍යයෙන් කවියෙක්ට හොඳ දෙයක් මේ කාලේ නම් ඈ. ඇයි දන්නවද? එතකොට මිනිස්සු කියවන්න ගන්නවනේ පටස් ගාලා. හරිද? මිනිස්සුන්ට කියවනවා සහ මිනිස්සුන්ට කියවනවා තේරෙනවනේ. දැන් මේ බලන්න. මම පොත් දෙකක් ගන්නවා. හරිද? මම පොත් දෙකක් අරගෙන ඒ පොත් දෙකේම අහඹු ලෙස තෝරගන්න පිටු දෙකක් මම කියවනවා. හරිද? ඕගොල්ලෝ හැමෝම chat එකට දාන්න ඕනි මට. හැමෝම දාන්න ඕනි. හැමෝම chat එකට දාන්න ඕනි. ඕගොල්ලන්ට තේරුනේ පළවෙනි පොතද වඩා වැඩියෙන් නැත්තම් දෙවෙනි පොතද කියලා. එකම ලේඛකයෙක්ගේ පොත් දෙකක් ගන්න ඈ. පළවෙනි පොත නිර්වාණ. දෙවෙනි පොත කොළඹ කතාවේ කිරිසුඳ හේවත් අම්මා. දෙකම ලියලා තියෙන පුරුෂාන්ත සන්නස්ගල. හරිද? ඉස්සෙල්ලාම මම කියවනවා මෙන්න මේ නිර්වාණ කියන පොත. මේක තමයි අංක 1 හොඳේ. නිර්වාණ. ඔන්න මම අහඹ ලෙස තෝරගත්ත පිටුවක් කියවනවා. මෙහන් පෙරලිය රළ පෙරලිය රුහිරු උදම් රළය දේශ සීමා වෙරළ බිඳ නගනවා රැලිය සරස්වතිය ගිනිබත්ය නගරයේ තනිව හඬන්නීය වෙඩි වැදුණු තුවාල විත්තිය හුණු දියරයෙන් තිරිහන් තැවරුම්ය වල ගොඩලි පිරවීය කළු පැහැති වීදි දිගුවිය කාපට්ටාර පිරියම්ය කුඩා වැදුණු ලොකු පිඹුරාය නගරයේ චප්ප කළ ගොදුරාය මිය ගිය නිස්සෝය පාරදිග ඇවිද යන ඉතිරි වූ සෙස්සෝය ගිනි අලු කළු සුදුය නගරයේ ඩිජිටල් වර්ණවත්ය නගරයේ වීදි දිග සිංහයාය ලෙලදෙන දැන්වීම්ය වයස් බේද නැති බියර් බාර්ය මෙගා බිල්බෝඩ් ආයිටම්ය නැරඹුම් කාමී ඉන්දියම් අශෝක් ලේලන්ඩ්ය නොමිල මිල නොලදෙන නොදිලිසෙන මිනිස් ශරීරය නගරය යලි ඉපිදින නම යාපනය එකල ලේවල සයනයිඩ්ය මෙකල කුල විසය ලේ සිදුණු නගරයකි ගස්ය තල් ගස්ය හිස සිදුණු තුඟු තුරුය ලියලන්නේ නැති මුවදොර ගෙලය තල්රුක් පාමුල විලිරුදා ලත් ලපටි තල් මොටෙය කිසිවක් සිදු නොවුණු සේයාය යලි ඉපදුණු නගරයකි ඔන්න එක දැන් දෙක හොඳේ කොහොනේ මේ බලන්න මම කියනවා මෙන්න මේක අපේ ගම්වල කඳු ඉස්මත්තේ ජලයද ඉඩම්ද කෑම බීමද හිඟ පරපුර ආශ්චර්ය ලද්දෝය ඒ රජුගේ බලයෙන් නොව අධිකතර කැපවීමේ සහ දුක් විඳීමේ ප්‍රතිඵල වශයෙන් ප්‍රඥාවන්තයෝ කුඩා සාක්කු සහිතය විශාල මොළයක් සහ සුවිශාල හෘදය වස්තුවක් සහිතය විජමු උදිත් හේමා රත්නායක ඇතුළු දේශපාලක පරම්පරාව කුඩා මොළයක් හා හෘදය වස්තුවක් නැති ගෝනි ප්‍රමාණයේ සාක්කු හිමි බලලෝභී ආත්මාර්ථකාමී හුය ජනානන්දයේ ගොඩනගන්නට නැවත ගමට ගිය අපි නිහඬ වීමු උඹ බයයි නේද
බොහෝ චණ්ඩි කතා සහ කයිවාරු ගසන සංවාද විසංවාද මැද්දෝ මිතුරෝ මගේ කට අවුස්සති. ඔව් මම බයයි. මම පිළිතුරු දෙමි. මා කිසිවෙකුට බය නැතිවාක් මෙන්ම මම බොහෝවට බිය වෙමි. කිසිවෙකු කිසිම කෙනෙකුට බය නැති සයිබරයේ සමාජයේ මම බය නැත්තේ කාටද? බය කාටද යන්න විටක වෙන්කොට ගත නොහැකිය. right. දැන් මට කියන්න ඕගලන්ට තේරුනේ එකද දෙකද? දෙන්න බාන උත්තර හැමෝම ඕනේ ඈ. කෝ පට ගාලා උත්තර එන්න ඕනේද? හරි. දැන් ඔන්න කියනවා සමහර මරු උත්තර දෙනවා ඈ. සර් එකක් තේරුණා හොඳටම තේරුණේ දෙක. දෙකම තේරුණා වැඩියෙන් තේරුණා දෙක. එක නම් තේරුන්නේ නැහැ සර් දෙක තමයි හොඳටම තේරුණේ. දෙක දෙවෙනි එක. ඔන්න ගොඩක් කටේ දෙවෙනි එක කියලා කියනවා. ඒ ඇයි දන්නවද? පළවෙනි එකේ තියෙන්නේ නිකන් ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එකක් වගේ එකක්. තීර රචනාවක් වගේ එකක්. ඒවා ගොඩාක් අයට තේරෙන්නේ නැහැ සහ ඊටාම සංයමයෙන් කියවන්න ඕනේ. පැහැදිලිද? ඒවා ගොඩක් අයට හරියට තේරෙන්නේ නැහැ. හැබැයි දෙවෙනි පොත හරියට තේරෙනවා. දැන් දෙවෙනි පොතේ තියෙන මම තව කැලලක් කිව්වොත් එහම හරිම සරලයි ඒවා. මේ බලන්න. උඹලට ඇහුණා නේද? අර කොලියට දලු ලැද්ද පුස්සල්ලරාවේ විජේසිරිත් මේ පාර විශ්වවිද්‍යාලේ යනවලු. විශ්වවිද්‍යාලේ වයසක මිනිස්සුනේ. හෙළ කදුරුගමේ සුධර්මන් අර රත්නායක මහත්තයාගේ පුතා අබ්දකාත් කෙනෙක්ලු. උඹලත් ඉගෙන ගනින්න. අම්මා කියන්නීය. ඒත් අපේ ගෙදර අශිෂ්ට ජංජාලයකි. වසවර්තියා කාටවත් නොකියා යහතින් ඉන්නට දෙන්නේම නැත. ඌට පිස්සුය. ඉස්කෝලෙත් මේ බව දන්නවාය. අප්පච්චි ගරුබණ්ඩේලාගේ කුඹුරේ ගෝවා හොරකම් කරන්නට ගොස් දෙවනි වතාවටත් ඔළුව පලාගෙන. ගරුබණ්ඩේගේ ලොකු එකා කිතුල් පොළු උදුළු මිටකින් ගහලාය. ගරුබණ්ඩේලාගේ පොඩි කෙල්ල හේමා ඉන්නේ මගේ පන්තියේය. ලැජ්ජාවේ බැරිය. ඉස්කෝලේ යන්නටත් බැරිය. අම්මා මගේත් සීතා අක්කාගේත් ගිනිගත් හිස උදේම නිවන්නේ. හරි සරලයි. හරි සරලයි. හරිද? ඉතින් තේරුණා නේද? අර සාහිත්‍ය කරුවෙක් පාවිච්චි කරන භාෂාව අනුව ඒ නිර්මාණයේ හිඳට හිමිවන වටිනාකම තීරණය වෙනවා. හැබැයි භාෂාව සංකීර්ණ වුණා කියලා ඒ සාහිත්‍ය නිර්මාණය වටින්නේ නැති එකක් කියලා කියන්න කාටවත් බෑ. හොඳේ. දැන් එකම දේ තියෙන්නේ මම පුද්ගලිකව දන්න නිසා සර්ව මේ මම දන්න දෙයක් තමයි මේ නිර්වාණ පොත විකුණුනේ අඩුයි. මේක විකුණුණා වැඩි. ඇයි මේ පොත තේරෙන්නේ? මේක තේරෙනවනේ. මේක යනවා පටස් ගන්න. ඉතින් සාහිත්‍යකරුවෙක් පාවිච්චි කරන භාෂාව ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. කුඩලි ගම යනු කොළඹ කවි යුගයේ පෝෂණය කළ දීප්තිමත් කවියෙකු බව විචාරක මතයයි. නිවැරදි බස්වහරකින් මෙන්ම මනා සම්යමකින් තම කවිමග හැසිරවීමට කුඩලිගම සැලකිලිමත් වූයේය. පාලි සංස්කෘත භාෂා පිළිබඳ දැනුමද ඔහු සතු වුවත් බොහෝ විට ව්‍යවහාරයට සමීප කටවහරට ලං වූ බසක් භාවිත කිරීමට ඔහු කටයුතු කර ඇත. නඩයකින් right. කුඩලිගම යනු කොළඹ කවියුගයේ පෝෂණය කළ දීප්තිමත් කවියෙකු බව විචාරක මතයයි. නිවැරදි බස්වහරකින් මෙන්ම මනා සම්යමකින් තම කවිමග හැසිරීමට කුඩලිගම සැලකිලිමත් වූයේය. පාලි සංස්කෘත භාෂා පිළිබඳ දැනුමද ඔහු සතු වුවත් බොහෝ විට ව්‍යවහාරයට සමීප කටවහරට ලං වූ බසක් භාවිත කිරීමට ඔහු කටයුතු කර ඇත. කුණාටුව එකෝමත් එක රටක සංවාදය වැනි කාව්‍ය නිර්මාණ ඔහුගේ සුප්පකට නිර්මාණයෝ වෙති. හරිද? right. දැන් අපි යනවා පහලට. මේ තියෙන්නේ ඈ කියන පොත එච්.එම්. කුඩලිගමගේ. හරි. ගංගාවේ සංගීතය. හරිද? ගංගාවේ සංගීතය ඉනඩකින් ගංගාවේ සංගීතය අපි තේරුම් ටික කියවන්න කලින් එක වතාවක් කවිය කියවන්න ඕනි. හරිද? ඒ නිසා මම ඕගලන්ට විනාඩියක් දීලා මට හැමෝම කියන්න මට මේ වතුර එකක් බොන්න ඕනි.
මම ගිහින් වතුර එකක් අරන් එන්නද කට්ටිය මට වෙලාවක් දෙනවද කියන්න බෑ ගිහින් අරන් එන්නද මම හරි ඉන්නේ නා මට අගල උතර කරගෙන එතකන් ඕගොල්ලෝ කියවන්න ඕනි එතකන් ඕගොල්ලෝ කියවන්න ගංගාවේ සංගීතයේ කවිටි right කියව ගන්න ඕගොල්ලෝ මම හිතන්නේ මගේ මේ පන්තියේදී මේ ප්‍රශ්න අහන තුන්වෙනි පාර මේ කවුද සර් පිටිපස්සේ ෆොටෝ එකක් ඉන්නේ කියලා මේ ඇවිල්ලා අතන ගොඩක් ළමයි දන්නවා මේක මේ වෙලාව 2021 මේ වගේ තියෙනවා ඉතින් සෑහෙන ප්‍රමාණයක් විතර තියලා තියෙන එකයි ඔය අර උඩක් දාලා තියෙනවා තව මේ වෙලාව 2021 උසස් පෙළ කඳාන 2020 උසස් පෙළ කඳාන පන්තියේ අන්තිම දවසේ ගත්ත පින්තූරයක් විශේෂම දේ තමයි මේ ඇත්තට මේ පාටි එක ඕගනයිස් කරේ ළමයි. එතකොට මේ ඕගනයිස් කරපු කට්ටිය තමයි මේ ඉන්නේ. හරිද? මේ ඕගනයිස් කරපු කට්ටිය තමයි මේ ඉන්නේ. නැතුව පන්ති ළමයි නන් නෙවෙයි. පන්ති ළමයි ඔක්කොම මෙතන නැහැ. එතකොට මේ පාටි එක ඕගනයිස් කරපු කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් මේකෙන් දැන් 3 දෙනෙක් සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉන්නවා. එතකොට දෙන්නෙක් ජපුරේ ඉන්නවා. මේ කට්ටියින් විතරක්. හරිද? ඉතින් මෙන්න මෙයා ඇවිල්ලා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වෙනකොට ඉතින් ඔහොම කට්ටිය ඉන්නේ මේකේ එක පින්තූරයක් ඉතින් මේක මම මෙතන තියලා තියෙනවා විශේෂම දේ තමයි මේ පාටි එක තිබ්බ දවසේ මේක ළමයිමයි මේ ඕගනයිස් කරේ මේක තිබ්බේ රිසෙප්ෂන් හෝල් එක හොටෙල් එක ළමයිම ටිකට් ගහලා ඒක ළමයින්ගේ වෙන විදිහේ වැඩක් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම ලෑස්ති කරගෙන බෑන්ඩ් එකකට කතා කරලා එහෙම ඉතින් මේක දාන දවසේ මේ පාටි එක තිබ්බ දවසේ මේ ලංකාවට ඇඳිරි නීතිය කොරෝනා දෙවෙනි රැල්ල අර මේ ගම්පා දිස්ත්‍රික්කයෙන් පටන් ගත්ත රැල්ලක් ආවේ ආන්ගේ රැල්ල පටන් ගත්ත දවසේ සර් බෙහෙත් බොනවද බෙහෙත් බොනවා කියලා කියන්නේ මේක ඇවිල්ලා මේකේ නම ඩොම්පෙරිඩොන් මේ ටැබ්ලට් එකේ නම මේක ඇවිල්ලා මම හිතන්නේ ગેස්ට්‍රයිටිස් තියෙන කට්ටිය දන්නේ නැති ඩොම්පෙරිඩොන් කියලා කියන්නේ අර කෑවහම සමහරලාට උගුරට එනවනේ ඒක අමාරුයි එතකොට මේ අන්න ඒක මේ ඒකට ඒක වළක්ව ගන්න පාවිච්චි කරන පෙත්තක් මේක හැම වෙලෙම බොන්න ඕනේ නැහැ. නිකන් Tamanට දරා ගන්න බැරි විදිහට උගුරට එනවා නම් මේක එකක් බිව්වම පොඩක් අඩු වෙලා යනවා. නැතුව වෙන නම් බෙහෙත් බොන්නේ නැහැ දෙන්නේ කියලා.
පාඩම් කරන්න ඕනේද කියලා අහනවා කවි. සිලබස් එකම ඉවරුනහම මම පාඩම් කවි තියෙන පාඩම් වලින් පාඩම් කරගන්න ඕනි කවි ටික මම ඔයගලන්ට ලකුණු කරලා දෙනවා. ඒ කියන්නේ මොන ප්‍රශ්නයවත් කරකවලා ලියන්න පුළුවන් කවි තියෙනවනේ. ඒ කවි ටිකම ලකුණු කරලා දෙනවා. ඒක තමයි ඉංග්‍රීසියෙන් ඉන්නේ. right. අපි යම් පහලට. කඳු බෑ වුමක දම් බෝවිටි පඳුරු තලා පහලට ඇදී පර මල් පෙති ඉවත නොලා කලදෝ දියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි හෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතනකදී හෝ මහ මුහුද හිමි හමුණු කෙනෙහි මා සතුබර ඔහුට දෙමි එන්නේ කොහි සිටද කොතනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු දැන් විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදයි කියා කිසිවෙකු වෙයි නොසොයන්නේ මීයඹ කිරල මා දම්ගෙඩි ලදරු වියේ ඇකයෙහි හෙලා හඬ වයි සැඩ සුළඟ රැයේ සුලිමැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ හිරිමල් සිනා රැලි පෙන පිඬු මිහිරිතම ගල්පරවලම හැපි හැපි බිහි කරමි මම සමතනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතර මග අවහිර නොදුටු බිම මිනිසුන් ඉවුරු වල යන එන අඩි සද්දෙන් ලයයට සසල බව මින්මතු නොනැගෙද්දෙන් කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එන අතකට එද්දෙන් රන්තරු පිරිවරාගත් සඳ මඩල යට මහවන බිමක් මැද ගිරි කුළු අතර සිට නොමියන හේලි දහමක පණිවුඩය පිට කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට ඉතින් බස ටියුට් එකේ තියෙන ගංගාවේ සංගීතය දාලා විචාර කෙටි සටහන හරිද right අපි බලමු කඳු බෑ වුමක දන් බෝවිටි පඳුරු තලා පහලට ඇදී පර මල් පෙති ඉවත නොලා කලදෝ දියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා මේ බලන්න දැන් එච්.එම්. කුඩිලිගම කියලා කියන්නේ ස්වභාව සෞන්දර්ය හරිද තපොට මම මේක ලං කරගන්න right මේ බලන්න එච්.එම්. කුඩිලිගම කියලා කියන්නේ හරිද ස්වභාව සෞන්දර්ය පාදක කරගෙන නිර්මාණය කරපු කෙනෙක් නේ සෝබාදහම කියලා අපි සරලව ගත්තොත් එහෙම සෝබාදහම එතකොට බලන්න අපිට කියනවා මෙන්න මෙහෙම එකක් නේ මට මොහොතක් දෙන්න ළමයි මං කියමින් හිටියේ සෝබාදහම මුල් කරගෙන ලියලා තියෙන බලන්න එතකොට මේ එච්.එම්. කුඩිලිගම කියනවා අපිට මෙන්න මෙහෙම කතාවක් මොකද්ද කියන්නේ අපිට කියනවා මේ ඔව් කඳු බෑ වුමක දන් බෝවිටි පඳුරු තලා පහලට ඇදී පර මල් පෙති ඉවත නොලා දැන් මේ ගංගාවේ සංගීතය කියන පාඩමේදී මේ ගඟකට
පොඩි ගැටලුවක් තියෙන වෙන්නද පොඩි එල්ලම. right මේ ගංගාවේ සංගීතය කියන එකට පාදක වෙලා තියෙන ගඟ. හරිද? ගඟ කියන එකට මෙතන අර්ථ දෙකක් දීලා තියෙනවා. පළවෙනි අර්ථය තමයි ජීවිතය. ජීවිතය. හරිද? අනිත් අර්ථය තමයි කාන්තාව. ඕනිනම් අපිට කියන්න පුළුවන් ජීවිතය නැමැති කාන්තාව කියලා. එක්ද මෙමය. සෝබාදහම ආශ්‍රයෙන් ලියලා තියෙන ගංගාවේ සංගීතය කියන එකේ ගංගාව කියන එකට අපිට සමාන කරන්න පුළුවන් එකක් තමයි ජීවිතය. අනිත් එක තමයි කාන්තාව. හරිද? එතකොට ඕනිනම් මේ දෙකම එකට එකතු කරන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. මම මේක කරලා පෙන්නනවා. මේ බලන්න. කියනවා කඳු බෑවුමක දම් බෝවිටි පඳුරු තලා පහලට ඇදී පරමල්පෙති ඉවත නොලා. අපේ මේ ගඟ කියන එක සමාන කරොත් ජීවිතයකට අපි පහලට මෙහෙම ජීවිතය ගලාගෙන යනකොට අපි ජීවත් වෙනකොට අපි ජීවිතේ මෙහෙම ඉස්සරහට යනකොට කඳු බෑවුමක දන් බෝවිටි පඳුරු තලා ජීවිතේ පටන් ගන්න ඉතාම චූටි තැනකින් ගඟක් පටන් ගන්නෙත් ඉතාම චූටි තැනකින් මම ඔබට යෝජනා කරනවා වැඩසටහනක් බලන්න කළු ගඟ දිගේ ජැක්සන් නන්දිනි මහත්මයා ඉදිරිපත් කරන්නේ අපිට සමීපයි හරිද කළු ගඟ ගැන කියන්නේ ඒ නිසා බලන්න ඒවා ඒකට කියනවා ගඟක් පටන් ගන්න චූටි තැනකින් ජීවිතේ පටන් ගන්න ඉතාම පුංචි තැනකින් කියනවා කඳු බෑවුමක දන් බෝවිටි පඳුරු තලා කඳු බෑවුමක් මෙහෙම පටන් අරගෙන ඒ බෑවුමේ ඉඳන් මෙහෙම පහලට එනකොට පහලට ඇදී මොන මල් පෙතිද පර මල් පෙති ඉවත නොලා ඉවත දාන්නේ නෑ පරවුණු මල් මොකද්ද මෙතන පරවුණු මල් කියලා කියන්නේ මට නිකන් අදහසක් තියෙනවා මට නිකන් අදහසක් තියෙනවා මෙතන මේ පරමල් කියලා කියන්නේ අපේ පැරණි සංස්කෘතිකාංග ඒ පැරණි සංස්කෘතිකාංග අපි ඉවත දාලා නෙමෙයි ජීවත් වෙන්න ඕනේ අපේ ජීවිතේ තිබෙන පරණ දේවල් ඒ පරණ දේවල් මේ කවදාවත් මේ ඉවත දාලා අපිට ජීවත් වෙන්න බෑ අපේ අතීත සංස්කෘතිකාංග අපි ඒක තියාගන්න ඕනේ හරිද අලුත් තාක්ෂණ එක පරණ සංස්කෘතිකාංග ටික ඔළුවේ තියාගෙන තමයි ජීවත් වෙන්න ඕනේ පැහැදිලිද එතකොට කියනවා අපේ ගඟ අපේ ජීවිතය මේ පහළට ගලාගෙන යන්නේ පරමල්පති ඉවත දාන්නේ නැතුව අතීතයේ තිබ්බ දේවල් අතීතයේ තිබ්බ සංස්කෘතිකාංග වටිනාකම් අභිචාර විදි ඒවා ඉවත දාන්නේ නැතුව දැන් සාමාන්‍යයෙන් මෙහෙම ගඟක් කවර් වෙන්න මෙහෙම උඩින් ගස් තියෙනවා නම් ඒ ගස් වල පර වෙලා තියෙන මල් ටික ඩොග් ගාලා වටනවා කොහෙද ගඟට හැබැයි ගඟ ගලන්නේ ඒ පරමල් ටිකත් එක්කමයි මෙහි අනිත් පැත්තේ අර්ථය ගත්තොත් එimhe කාන්තාව සාමාන්‍යයෙන් ජීවිතේ වැඩිපුරම පිරිමින්ට වඩා දුක් විඳින ගෑනු කට්ටිය නේද හරිද විශේෂයෙන්ම මේ ලෝකේ උහුරන්නම් බැරි වේදනාව වෙන ප්‍රසව වේදනාව පවා විඳින්නේ කවුද කාන්තාව හරිද මේ ලෝකේ අඩුවෙන්ම වරප්‍රසාද හිමි වෙන්නේ කාටද කාන්තාවන්ට හරිද ඒගොල්ලන්ට ප්‍රසිද්ධිය කොට රඳින්න බෑ අපිට ෂෝට් එකක් නම් පාරේ ගියයි හරිද ඒගොල්ලන්ට සායක් ඇඳන් පඩිපෙලක් හන්දක් නගින්න බෑ පිටිපස්සේ පිරිමි ළමයි ඉන්නවනම් අපිට ඩෙනිමක් ඇඳන් ඕනි දිහාව ගියයි හරිද වැඩිපුරම පන්සල් යන්නේ කාන්තාව ජීවිතේට බුදු වෙන්නත් බැරි කාන්තාවට බුදු වෙන්න බෑ වැඩිපුරම පන්සල් යන්නේ කොහොමද පන්සල් යන්නේ ගෑනු කොට පන්සල් යන්නේ කාන්තාව උදවිය ගෑනු උදවිය හැබැයි ඒගොල්ලන්ට නිවන් දකින්න පුළුවන් හැබැයි බුදු වෙන්න බෑ බුදු වෙන්න ඕනේ පිරිමි කෙනෙක් පැහැදිලිද ඔය සමාජය ඇතුලේ වැඩිපුරම අඩුවෙන්ම ඒ කියන්නේ වැඩිපුරම දුකක් හිමි වෙන සහ අඩුවෙන්ම වරප්‍රසාද හිමි වෙන කොට්ටාසේ තමයි කවුද කියන්නේ කාන්තාව හරිද උඩ කියන පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා කලදෝ දියෙන් පොඟවාරන් පුලිනතලා අපි ජීවත් වෙනකොට ජීවත් වෙන්නේ මේ අනිත් මිනිසුන්ටත් උදව් කරගෙන නේද මම දන්නේ මම නම් හැම වෙලේම මෙහෙම කරනවා හරිද මම ඔය සරලව කිව්වොත් මම ගැන බොරුවට පව් පම්පෝරි ගන්න ඕනේ නෑනේ හැබැයි මට පුළුවන් විදිහට අනිවාර්යෙන්ම හැම වෙලාවකම උදව් කරන්න උත්සාහ කරනවා ඒක දරුවොත් දන්න හරිද එතකොට අපි නිකන් හිතුව දැන් මුකුත් ඕනේ නෑ මම ඕගලන්ට සතියට ෆ්‍රී ක්ලාසස් 3ක් කරන්නේ මොකටද දැන් මට කිසිම ආර්ථික ලාභයක් තියනවද ඒකේ තියනවද නෑ හරිද මට කිසිම ආර්ථික ලාභයක් නෑ අපිට වැඩියෙන් වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් උදා කරගන්නයි මම මේ වැඩේ කරන්නේ ඒතකොට ඒක උදව්වක් හරිද එතකොට ඊළඟට පොඩින්න
හරි. ඊළඟට දැන් අනිත් පැත්තට මම උඩ ෆ්‍රී ක්ලාසස් 3ක් කරනවා. හරිද? දැන් අනිත් පන්ති වල නැති වෙන විදිහේ වැඩත් අපේ පන්ති කරනවානේ. දැන් හිතන්නකො මෙහෙම. දැන් ගිය සතියේ තිබ්බ වැඩසටහන දැක්කනේ. එතකොට මේ වැඩසටහනේදී මම එකක් තමයි මම ආයි වරක් මේ සමාව ඉල්ලනවා. මගේ Zoom එකේ දාන්න පුළුවන් උපරිම 300යි. Zoom link එක දාලා විනාඩි 5ක් යනකොට 300 පිරලා ඉවරයි. දැන් මම මොකද්ද කරන්නේ? අන්තිමට දැන් ඕගලන්ට වෙච්ච දේ ඕගොල්ලෝ දන්නේ නැහනේ. මරු සිද්ධියක් වුණා හරිද? දැන් 300 දැන් ඔන්න මීට් එක දැම්මා 300 පිරුණා. එතකොට හර්ෂණ දිසානායක මම හර්ෂණ අයියා මීට් එකට ඇවිල්ලා හිටියේ නැහැ. දැන් හර්ෂණ අයියව මම ගන්නේ කොහොමද මීට් එකට? දැන් ළමයි මං අයින් කරන්නද? බෑ. මලිදු මල්ලි ඇවිල්ලා හිටියෙත් නෑ පළවෙනි පාර ලින්ක් එක දානකොට මලිදු මල්ලිත් ආවේ දෙවෙනි පාර. එයාට කරන්ට් එක ගිහින් ඇවිල්ලා තියෙන එක. ඊට මම මොකද කරේ පළවෙනි ලින්ක් එක අයින් කරලා දෙවෙනි ලින්ක් එක දැම්මා ඒකටත් එමමයි. තුන්වෙනි ලින්ක් එක දැම්මට පස්සේ තමයි වැඩේ හරි ගියේ. හැබැයි සැලකුතු ළමයි ප්‍රමාණයකට මගේ පන්තියේ කුස්ති ළමයිට සහභාගී වෙන්න බැරි වුණා. මං ඊට පස්සේ try කරා YouTube live එකක් ගහන්න. YouTube live එකක් ගහන්නත් බෑ. Facebook live එකක් ගහන්න පුළුවන්. Facebook live එකක් ගහන්නත් බෑ. මොකද කරන්නේ රෙකෝඩින් එක ඔන් කරගෙන හිටියා. වෙන මොකද්ද මං කරන්නේ? හැබැයි ඊළඟ පාර ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මේ මාසේ අන්තිම. බය වෙන්න එපා. ආයි පාරක් එකක් තියෙනවා. එතකොට ඒකෙදි ඔය ගැටලුව මං ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. මං ප්‍රෝ account එකක් දාලා හරි වැඩේ කරනවා. බය වෙන්න එපා. දැන් හිතන්න මෙහෙම. මේ ඔන්න දැන් ඒ විදිහේ වැඩකුත් කරනවා. දැන් ඒක කරන්නේ මට මොකක් හරි දෙයක් ලැබෙනවද නිකන් සල්ලි හරි කීයක් හරි වැඩිපුර හම්බ වෙනවද මට මේක කරා කිය. මට මොකුත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මට හරි සතුටක් තියෙනවා මම ඕගොල්ලෝනේ මොන හරි දෙයක් කරනවා කියලා. ඇයි මම පන්ති සින්දු කියන්නේ? ඕගොල්ලෝ කියන හින්දා. හරිද? දැන් මම මගේ යාළු මිත්‍රයන්ගෙන් අහුවොත් මම මොන වගේ යාළුවෙක්ද කියලා ඒගොල්ලෝ කියයි. හරිද? කොරෝනා තියා මොක තිබ්බත් මචං කොහේ හරි යන්න තියෙනවා අනේ පොඩ්ඩක් ගිහිල්ලා මුද කියලා ඔතෙන් මම යන්න එනවා. එහෙම තමයි යාළුකම කියන්නේ. මම කියනවනේ හැමදේම යාළුකමක් කියලා කියන්නේ ආර්ට් එකක්. ඒක කලාවක්. ඒ කලාව හැමෝටම බෑ. ඒක පිහිටවන්න ඕනේ හරියට. නැත්තම් වැඩේ ලෙඩේ. හරිද? එතකොට දැන් ඔය විදිහ ටිකක් මම නිකන් කිව්වේ මං ගැන. මං ගැන වැඩි කියන්න අවශ්‍ය නැහැ. හරිද? දැන් අපි ජීවත් වෙන්නේ අනිත් මිනිසුන්ට දෝ කරමින් නේද? එතකොට ජීවිතේ අපි ජීවත් වීම සම්බන්ධයෙන් ඔන්න කෙනා කලදෝ දියෙන් පොඟ වාරන් පුලින තලා සංගීතවත් වී යම ඉදිරියට ගලා කියනවා කලදෝ දියෙන් දෝවණය කරනවා දෙපස තියෙන වැලියුරු දෝවණය කරගෙන තමයි රත්තරන් වැලිතලාවල් දෝවණය කරගෙන තමයි මම සංගීතවත් වී යම ඉදිරියට ගලා සංගීත තරංගයක් වගේ මෙහෙම මම ඉදිරියට ගලාගෙන යනවා කියලා තමයි කියන්නේ. අපි ඊටාම සරලව තේරුම ලියමු මේ කවිය පල්ලෙහා තියෙන රූල් වල මෙන්න මෙහෙම ලියන්න. කවියා මෙම පැදි පෙළෙන් කවියා මෙම පැදි පෙළෙන් ගංගාව ජීවිතයකට සහ කාන්තාවකට සමාන කරයි එහිදී ජීවිතයක ස්වරූපය කාන්තාවකගේ ස්වරූපය අපි මෙතන කෙටියෙන් ලියන්නේ මොකද අපි විචාර පන්තිදී මේ ගැන සාකච්ඡා කරනවා විචාර ලියනකොට එතකොට දෙන්නම් තේරුම් ටික හොඳටම මෙතන අපි පොඩි අදහසක් ගන්න විතරක් ලියමු කාන්තාවකගේ ස්වභාවය ගංගාවක් ඇසුරින් කවියා විස්තර කරයි
ගංගාවක් ඇසුරින් කවියා විස්තර කරයි. ගංගාවක් ඇසුරින් කවියා විස්තර කරයි. හරි. 2 සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතනකදී හෝ මහ මුහුද හිමි හමුන කෙනෙහි මා සතුබර ඔහුට දෙමි. මේ බලන්න. ඉස්සෙල්ලාම අපේ දරුවෝ බලමු කවුරු හරි වැඩෙක් ඉන්නවා නම් අපි උගන්වපුවා මත කෙනෙක් ඉන්නවා නම් බලමු. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. මට කියන්න බලන්න මොකද්ද තියෙන කාව්‍ය අලංකාරය කියන්නේ? දෙන්න බලන්න උත්තර. දෙන්න බලන්න උත්තර. මොකද්ද තියෙන කාව්‍ය අලංකාරය බලමු. උත්තර ඕනේ. දෙන්න බලන්න උත්තර. අනුප්‍රාසය. good. කට්ටිය උත්තර දෙන අනුප්‍රාසය තමයි තියෙන්නේ. එකම શબ્දය නැවත නැවත යෙදීම. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. ඇඹරෙමි එහෙත් පසු නොබසමි නොනවතිමි. දැන් මේ බලන්න. මට මෙතනදී මැවෙන්නේ හරියටම කාන්තාවක් ඈ. දැන් අද මම මේ පද්‍ය පන්තියේ භාගයක් අනිවාර්යෙන් ඉවර කරනවානේ. එතකොට මේ බලන්න මේ භාගය ඇතුළේ අපි හොඳට මේක ඔලුවට දාගන්න ඕනේ ඈ. එතකොට තමයි ගංගාවේ සංගීතය සාමාන්‍යයෙන් එහෙම මෙහෙම උගන්වන පාඩමක් නේ ගොඩාක් ගුරුවරු. එහෙම උගන්වලා හරියන්නේ නැහැ. මේ වැඩි උගන්වන්න නැති පාඩම් තමයි හොඳටම උගන්වන්නේ. එතකොට තමයි හොඳටම කලාව වෙන්නේ. හරිද? right. මේ බලන්න මට නම් මේ ගඟ කියනකොට මතක් වෙනම කාන්තාවක් ඈ. ඇයි දන්නවද මේ බලන්න? සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. හරියටම කාන්තාවක් ඉන්න ඕනි විදිය. හැංගෙනවා ආයි පාරක් එළියට එනවා. හරියම කාන්තාවක් ඉන්න විදිය තමයි යෝග. ගෑල් ළමයි මතක තියාගන්න. හරිද? ගෑල් ළමයි මතක තියාගන්න මේක. නොදන්න නම්බර්ස් වලින් පිරිම ළමයි මැසේජ් කරාට මැසේජ් කරන්න යන්න එපා. හැංගෙන්න. සැඟවෙමි. යාළුවෙක් මැසේජ් කරාම නෑදෑයෙක් හිතවතෙක් මිත්‍රයෙක් මැසේජ් කරාම මැසේජ් කරන්න කතා කරන්න ප්‍රශ්නයක් නෑ. අන්න එතකොට සැඟවෙමි හැංගිලා ඉන්නවා එබෙමි නිසසල වෙමි සසල වෙමි. මම කවදාවත් කියන්නේ නැහැ. දැන් ඔබට මම ජීවිතේත් යම් යම් කොටස් උගන්වනවානේ. මම කවදාවත් කියන්නේ නැහැ ගෑල් ළමේ අනේ මරණම කිව්වත් සාදු කියන්න ඕනි කියන ටයිප් එකේ ඉන්න ඕනේ නැහැ. එහෙම ඉන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙලාවට නිසසල වෙන්න ඕනි. අවශ්‍ය වෙලාවට සද්ද වහලා තමන්ගේ දැන්පත්කම තියාගෙන ඉන්න ඕනි. හැබැයි තමන් කැමති නැති දෙයකට කවුරු හරි කෙනෙක් බල කරනවා නම් පුතාලා මතක තියාගන්න. හරිද? තමන් අකමැති දෙයකට කවුරු හරි කෙනෙක් බල කරනවා නම්, තමන්ට යාළු වෙන්න කියලා කරදර කරනවා නම්, හරිද? තමන්ට අනවශ්‍ය දෙයට බලපෑම් කරනවා නම්, අන්න ඒ වෙලාවට බය නැතුව සසල වෙන්න. කෙලින්ම කියන්න. බය නැතුව සසල වෙන්න ඕනේ. හරිද? ඒක තමයි හරි පෞරුෂත්වය කියලා කියන්නේ. පෞරුෂත්වය කියලා කියන්නේ එන හැම දෙයකම අනේ මම බයයි. අනේ එහෙම ඉන්නක නෙවෙයි. නිසසලයි හැබැයි ඌමනා වෙලාවට සසල වෙන්න ඕනි. ඌමලා වෙලාවට කෙලින්ම කියන්න ඕනි. මම හරි කැමති හානම් හා බෑනම් බෑ කියන ටයිප් එකේ මිනිස්සුන්ට. හානම් හා පුළුවන්. බෑනම් බෑ. ඉවරයි මෙතනින්. ඒ කියන්නේ හානම් හා බෑනම් බෑ හිතනකො මෙහෙම. දැන් මම නම් කියනවා එහෙම සාමාන්‍යයෙන්. දැන් හිතන්න මෙහෙම. යාළුවෙක් මට කතා කරලා කියනවා මචං ට්‍රිප් එකක් යන්න බෑ. ඇයි බැරි? පිස්සුද මේ දවස්වල රවුම් ගහන්න බෑ මට එන්න බෑ මචං. ඉවරයි. කෙලින්ම ට්‍රිප් එකක් මචං ඉතින් මේ අනේ මචං යන්නත් ඕනි ඉතින් මචං. එහෙම අවශ්‍ය නැහැනේ. හානම් හා බෑනම් බෑ ඉවරයි. හරිද? සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි. හැංගෙන්න ඕනි සමහර වෙලාවට එළියට එන්න ඕනි. නිසසල වෙන්නත් ඕනි සමහරවට සසල වෙන්න ඕනි. ඇඹරෙමි එහෙත් පසු නොබසමි නොනවතෙමි. පොඩි කට්ටි පයින්න පුළුවන් ගතියක් තියෙන්න ඕනි ගෑල් ළමයි. Tamanට වාතයක් කීගෙන නම් පිරිමි ළමයෙක් කියන පොඩි නිකන් වංගුවක් දාලා එයාගෙන් බේරලා යන්න දැනගන්න ඕනේ. දැන් දන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එකක් ආවම ඌ කවුද කියලා අහන්න නැතුව එතනින්ම ටුක් ගාලා බ්ලොක් කරලා දාන්න පුළුවන් වෙන්න ඕනි. අඳුරන්නේ නැති කෙනෙක් නම්. අන්න ඇඹරෙමි ඒත් පසු නොබසිමි. කවදාවත් පහු බයින්න හොඳ නැහැ. පිරිමි ළමයන්ටත් ඒක තමයි කියන්නේ. කවදාවත් පහු බයින්න හොඳ නැහැ. මිනිසුන්ට තමයි හැම ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රශ්න, ලෙඩ රෝග,
ඔක්කොම. ඉතින් ඒ වාව කියලා අපි ජීවිතේ නැති කරගෙන හරියන්නේ නැහැ. ජීවිතේ පස්සට ගිහිලා හරියන්නේ නැහැ. ඇබරෙමි හෙත් පසු නොබසිමි. නොනවතිමි. නොනවතින්න හොඳ නැහැ කවදාවත්. ගඟක් අපි කොච්චර වේලි බැඳලා තිබ්බත් බැමි ගහලා තිබ්බත් බැමි කඩාගෙන ගංගා යනවා. ගංගා වතුර ගැලුවම ඔක්කොම ඉවරයි. හරිද? ඉතින් කියනවා ඇඹරෙමි හෙත් පසු නොබසිමි නොනවතිමි. කවදා කොතනකදී හෝ මහ මුහුද හිමි. ඔන්න ගෑල් ළමයින්ට දෙන නියම පණිවිඩය. මේ ඕගොල්ලෝ සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි, ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. ඔහොම ගලාගෙන යනවනේ. ගිහිල්ලා අන්තිමට කවදකම හරි කොතනදී හරි මහා මුහුද ඕගොල්ලන්ට හිමි වෙනවා. මෙතන මහා මුහුද කියලා කියන්නේ ඕගොල්ලන්ට ජීවිතේ කවදා හරිම දවසක හම්බ වෙන පුරුෂයාට. අන්න එදාට හමු වුණු කෙනෙහි හමු වුණු ගමන්ම මා සතුබර ඔහුට දෙමීමේ පිරිමි කෙනෙක් කියලා පේනවනේ. මහා මුහුද කියලා කියන්නේ පිරිමි කෙනෙක් කියලා දිනවනේ. නැත්තම් කියන්න බෑ මා සතුබර ඇයට දෙමි කියලා. කිව්වේ නෑ. ඔහුට දෙමි. එයා පිරිමියෙක්. කාන්තාව බලා ගන්න පිරිමියට බාර දෙන්න පුළුවන්. ඔබට ඔබේ ජීවිතය බාර දෙන්න පුළුවන් පිරිමියෙක් වෙන්න ඕන. පැහැදිලිද? මම හැමදාම ගෑල් ළමයිට කියන පණිවිඩයක් තමයි මතක තියාගන්න. මම දන්නවා ගෑල් ළමයි ගොඩාක් හොයන්නේ තමන්ගේ තාත්තා වගේ ගෑල් ළමයි. පිරිමි ළමයි. හරිද? ගෑල් ළමයි හොයන්නේ තමන්ගේ තාත්තා වගේ පිරිමි ළමයිනේ. තාත්තා විදියට බලා ගන්න, තාත්තා විදියට පෝෂණය. එහෙමනේ. එතකොට මේ කාලේ ඕවට නම් සුදුසු කාලයක් නෙවෙයි. හරිද? මේ කාලේ ඕවට සුදුසු කාලයක් නෙවෙයි. ඇයි දන්නවද? තව ගොඩාක් කල් තියෙනවා ඕගොල්ලන්ට මේ ගඟ ගලාගෙන යන්න හොඳේ. ඉගෙනගෙන ඉවරද තාම ඕගොල්ලෝ? අඩුම ගානේ A level විභාගයක් ලියලා තිනවත් තාම ඕගොල්ලෝ නෑ. ඉතින් එතකොට මොකටද මේ මහා මුහුද තව ඉස්සරහ තියෙන්නේ? තව යන්න ඕනි, මොම ගලාගෙන යන්න ඕනි තව. අන්න ගියාට පස්සේ ඕගොල්ලෝ ගාව තියෙන බර ටික ඔක්කොම දෙන්න පුළුවන්. ඒ මහා මුහුදට. මම දැකලා තිනවා විශ්වවිද්‍යාලයේදී. හරිද? කවිෂ්ක මෙතර ඔව් මම වෙන කවිෂ්ක කෙනෙක්ට දැම්මේ. ඔයාට දාවේ සෝරි හරි. අද නෑ අද කවිෂ්ක ගිම්හන පන්ති නෑනේ මං බැලුවේ මොකද තත්ති කියලා. රයිට් මේ මං කියවෙ හිටියේ මේ දැන් මම දැකලා තියෙනවා විශ්වවිද්‍යාලයේදී. හරිද? මම පොඩ රෙකෝඩින් එක ඕෆ් කරගන්න. විශ්වවිද්‍යාල සම්බන්ධ දේවල් කියන නිසා. අනුප්‍රාසාත්මක යෙදුම් භාවිතයෙන් ජීවිතයේ යථා ස්වභාවය 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 යථා ස්වභාවය ජීවිතයේ යථා ස්වභාවය කාන්තාවකට සමාන කරමින් ජීවිතයේ යථා ස්වභාවය කාන්තාවකට සංකේතාර්ථවත් කරමින් කාව්‍යයට නැගීමට කුඩලිගම කවියා සමත් වී ඇත.
කුඩලිගම කවියා සමත් වී ඇත. කුඩලිගම කවියා සමත් වී ඇත. කුඩලිගම කවියා සමත් වී ඇත. කාන්තාවකට සිය ජීවිතයේ කෙදිනක හෝ හමුවන කාන්තාවකට සිය ජීවිතයේ කෙදිනක හෝ හමුවන ස්වාමියාට සාමියාට එහෙම නෙවෙයි සාමීන්නේ පොවිලේ ස්වාමියාට 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 තම ජීවිතයේ සියලු වගකීම් පවරා දීමට කාන්තාවට හැකි වන බව තම ජීවිතයේ පවතින සියලු වගකීම් සියලු වගකීම් සියලු වගකීම් සියලු වගකීම් එම පුරුෂයාට බහර දීමට කාන්තාවට හැකිය. එම පුරුෂයාට බහර දීමට කාන්තාවට හැකිය. සින්දුවක් කියන්නකෝ කියලා දාලා තියෙනවා. අද සින්දු කියන්න ඕනේ නැහැ නේ. අපි ගියේ විතර සින්දු ගොඩක් ඇහුවනේ. බාර දීමට කාන්තාවට හැකිය. ඔය වගේම සින්දුවක් තියෙනවා. හිඳීවි කොතනක හෝ හිමි කාර්යයා උපන් ඔබේ නමින්. කියලා සින්දුවක් තියෙනවා. අහලා බලන්න සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන ගීතයක්. ඉතාම ලස්සනයි. right. right. දැන් තුන්වෙනි කවිය. right. අම්මට මෙන්න වෙන මැසේජ් ෂෝ ගාලා සර් සින්දුවක් කියන්නකෝ. කාගේ සින්දුවවත් සර්ගේ සින්දුව අහන්න තෝ බෑ. අනේ කියමුකෝ සර්. ඒ ගියේලිද අනේ. සර් කිව්වෙම නෑ ගොඩ දවසකින්. යම්මේ. හරි බලමුකෝ ඉස්සෙල්ලා බලමු මේක කරලෙමුකෝ. අපිට ඉස්කෝලේ කියා දුන්නේ ගඟ ගලන විදිහ ගැන. ඔව්. දැන් මම ඔයගලන්ට කිව්ව නේද මෙන්න මෙහෙම කතාවක්. දැන් මේකේ තියෙන ගංගාවක් ගැන තමයි. හරිද? මම ඒකයි කිව්වේ. ඒ කියන්නේ මේක සාහිත්‍ය කියලා කියන්නේ මාර දෙයක් කියලා. හරිද? මේකේ තියෙන ගංගාව ගැන තමයි. ගංගාව ඇසුරෙන් කියවෙන්නේ ජීවිතයේ යථා ස්වභාවය ගැන. කාන්තාවකගේ තියෙන යථා ස්වභාවය ගැන. පුරුෂයෙකුගේ තියෙන යථා ස්වභාවය ගැන. පැහැදිලිද? ඒක තමයි මේක තියෙන යටි අර්ථය. උගන්වන්න ඕනේ ළමයින්ට යටි අර්ථයත් හොයන්න. මට මේ කියන්නේ මතු පිට අර්ථය අනිවාර්යෙන් ඕනි කෙනෙක්ට තේරෙන්නේ මේ යන්නේ ගඟක් ගලාගෙන කියලා. එතකොට ගඟ එක්ක සමාන කරලා කියලා දෙන්න ඕනේ ජීවිතය ගලන විදිහ තමයි මේ තියෙන්නේ කියලා. පැහැදිලිද? right. එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ? ඔබ කුමකටද මා දුටු තන විමසන්නේ? මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ. කිමදැයි කියා කිසිවෙකුයි නොසොයන්නේ. මරු කතාවක් ඈ. දැන් මේ බලන්න. අර ගඟ කියන එක මෙහෙම ගලාගෙන ගිහිල්ලා අන්තිමට මුහුද හම්බ වෙනවනේ. හරිද? මුහුද අහනවලු ගඟෙන් එන්නේ කොහි සිටද? කොතැනකටද යන්නේ? පිරිමි කෙනෙක් කාන්තාවක් හම්බුන අහන ඔයා කොහෙද? ඔයාගේ නම මොකද්ද? හා? ඔයා මේ කැම්පස් එකේ නම් අහන ඔයා කීවෙනි ඉයර් එකේද? ආ ජූනියර්ද අපිට වඩා. ඒක අහනවනේ. එතකොට එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ? ඔබ කොමකටද මාදුට තැන් විමසන ඔයා මොකටද මං දැක්ක තැන් අහන්නේ? මිනිසුන් ගිහින් නිතරම ආපසු වෙන්නේ. කිමදයි කියා කිසිවෙකුයි නොසොයන්නේ. මිනිසුන්ගෙන් මේ ගැන අහන්නේ නැහැ නේද? ඇයි මගෙන් අහන්නේ මේ ගැන? මම ගොඩාක් දේවල් පහු කරගෙන මේ ඇවිල්ලා තියෙන්නේ. ජීවිතේ ගොඩාක් ප්‍රශ්න. ඒ ඔක්කොම විසඳගෙන තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ. ගඟ දෙපැත්තේ ඉවුරු දන් බෝවිටි පඳුරු තලාගෙන ගම් වතුර ගලාගෙන ගෙවල් යට කරගෙන සමහර වෙලාවට සංගවෙමි එබෙමි නිසසල වෙමි සාන්ත දාන්තව ගලාගෙන ගිහලා වැස්ස ගමන් සසල වෙනවා. ජීවිතෙත් ඒ වගේ තමයි. අපි ලියමු මෙන්න මෙහෙම.
ලියමු මෙන්න මෙහෙම. ලියන්න. ගංගාව සතු සියලු වගකීම්. ගංගාව සතු සියලු වගකීම්. ගංගාව සතු සියලු වගකීම්. ගංගාව සතු සියලු වගකීම්. මුහුද නැමැති පුරුෂයාට බාර දුන් කල. මුහුද නැමැති පුරුෂයාට බාර දුන් කල ලයන්න දන්තජයි. බාර දුන් කල එම ගඟ සතු එම ගඟ සතු එම ගඟ සතු එම ගඟ සතු අත්දැකීම්. එම ගඟ සතු අත්දැකීම්. එම ගඟ සතු අත්දැකීම්. එම ගඟ සතු අත්දැකීම් මුහුද නැමැති පුරුෂයාට තමාගෙන් නොවසන ලෙස. 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 ගඟ පවසයි. ගඟ පවසයි. ගඟ පවසයි. දැන් ඔය කියන්නේ මොකක්ද දන්නවද? දැන් මේ බලන්නකෝ. ගංගාව ගලාගෙන ගියාට පස්සේ පිරිමි අහනව නේද? ඔයා කවුද? ඔයා මොනවද කළේ? ආදරේදී නම් ඔයා මීට කලින් පිරිමි ළමයි කියවලා තියනවද? මොකටද ඔයා අහන්නේ ඕවා? දැන් එහෙම ඇහුවා කියලා ඔයා ඒ දේවල් වෙනස් කරන්නද? ඒ වෙනස් කරන්න බෑනේ. ඒ නිසා මේ මිනිසුන් එහෙම අහන්න එපා. අපිට යන විදිහකට යන්න දෙන්න. ඒ කියන්නේ මොකද්ද? රාමුගත කරන්න එපා අපිව. රාමුවකට කොටු කරන්න එපා. ගඟක් වගේම තමයි. මම කිව්වේ ඉස්සෙල්ලත් වේලි බැන්දට වැඩක් නැහැ. ගඟේ වතුර සරුනොත් එම කඩාගෙන යනවා. හරිද? වැඩක් නැහැනේ වේලි බැන්දට කඩාගෙන යනවා. දෙගුඩ තලා යන්න ගඟ ගලනවා. ඒ වගේ තමයි. පැහැදිලිද? right. 4 මම අද කතා කරන අවසාන කවි. මී අඹ කිරල මා දම් ගෙඩි ලදරු වියේ ඇකයෙහි හෙලා හඬ වයිසඩ සුළඟ රැයේ සුලිමද කැරකෙමින් ඉඳු නිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ මී අඹ කිරල මා දම් ගෙඩි ලදරු වියේ ඇකයෙහි හෙලා හඬ වයිසඩ සුළඟ රැයේ සුලිමද කැරකෙමින් ඉඳු නිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු පිපේ. ඒ කියන්නේ මොකක්ද දන්නවද? දැන් මේ ගම් කොමලිය නැත්තම් මේ ගංගාව මී අඹ කිරල මාදන් වගේ ලදරු ගෙඩි තියෙනවනේ චූටි ගෙඩි ඇකයෙහි හෙලා හඬවයි සඩ සුළඟ රැයේ. මොකක්ද දන්නවද කියන්නේ? දැන් හිතන්න මම නිකන් චිත්‍රයක් අදිනවා මෙන්න මෙහෙම ගඟ ගලනවා. හරිද? ගඟ ගලනවානේ මෙහෙම. හරිද? ගඟ ගලනකොට ගඟට උඩු පැත්තෙන් තියෙනව නේද මී අඹ ගස් කිරල මාදන් ඒ ගෙඩි ඒ ගස් වල තියෙන ලදරු ගෙඩි මේ ලදරු ගෙඩි පොඩි ගෙඩි ඇකයෙහි හෙලා හඬ වයි සැඩ සුළඟ රැයේ රැට උලන් හමලා හරියට පොඩි ළමයිව අඬවනවා වගේ අර ගස් හොල්ලලා ඒ ගෙඩි ටික බිමට දානවා. චූටි ගැට වගේ ඒවා. හරිද? අන්තිමට මොකද වෙන්නේ? ඒ ගෙඩි ටිකත් වැටෙන්නේ කොහෙටද? මේ ගඟට. අම්මා කෙනෙක් දරුවන්ව බලා ගන්නවා වගේ. හරිද? අම්මා කෙනෙක් දරුවන්ව බලා ගන්නවා වගේ සුලිමැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු පිපේ.
මම ඒගොල්ලන්වත් බාර ගන්න. ඒ වගේම සුලි තියෙනවා තමයි ජීවිතේ ප්‍රශ්න තියෙනවා තමයි මගේ. හැබැයි මගේ ගඟේ මගේ ශරීරයේ තම මගේ ජීවිතයේ සමහර තැන්වල ලස්සන මල් කැකුළු තිබිලා තියෙනවා. මට දරුවෙක්ව බලා ගන්න පුළුවන්. කාන්තාවකගේ ධෛර්යය ගැන තමයි කියන්නේ. අපි කියනවා මෙන්න මෙහෙම. කාන්තාවක් සතු ස්නේහය. කාන්තාවක් සතු ස්නේහය පෞරුෂත්වය පෞරුෂත්වය කියන්නේ මෙන්න මෙහෙමයි ඈ. පෞරුෂත්වය නෙවෙයි පෞරුෂත්වය. පෞරුෂත්වය මව්වත්කම 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 ලාමක බව මෙන්ම ලාමක බව මෙන්ම ප්‍රචණ්ඩකාරී බව ප්‍රචණ්ඩකාරී බව ප්‍රචණ්ඩකාරී බව ආදී සියල්ල ආදී සියල්ල ආදී සියල්ල ආදී සියල්ල ආදී සියල්ල ගංගාවක ගලා යාම ඇසුරු කොටගෙන ගංගාවක ගලා යාම ඇසුරු කොටගෙන ගංගාවක ගලා යාම ඇසුරු කොටගෙන ඇසුරු කොටගෙන ගංගාවක ගලා යාම ඇසුරු කොටගෙන කාව්‍යකරණයට 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 ලක් කිරීමට ලක් කිරීමට කාව්‍යකරණයට ලක් කිරීමට කුඩලිගම කවියා සමත් වී ඇත. කාව්‍යකරණයට ලක් කිරීමට කුඩලිගම කවියා සමත් වී ඇත. කුඩලිගම කවියා සමත් වී ඇත. අද කවි ටික නම් සුපිරියටම තේරුණා. කවුද අද? චමිදු. චමිදු දිල්ෂාන්. අද කවි ටික නම් සුපිරියටම තේරුණා සර්. අද පාඩම සුපිරි සර්. thank you. තේරුණා නම් එච්චරයි. ලබන මාසේ sorry මේ මාසේ පාඩම සමත් වී ඇත. හොඳයි ඔන්න දැන් right. මේ ගණදෙවියන් කතාවක් කියලා ඉන්න. ගණදෙවියන්ගේ කතාව කියලාගෙන උප්පත්ති කතාව නෙවෙයි. උප්පත්ති කතාව මම වෙන දවසක කියන්න. මං ගණදෙවියන්ට ආසයි කියලානේ දැන් අහන්නේ. මං කියන්නම් ඒකත්. ඊට කලින් කියන්න ඕනේ මේ ලබන මේ සැප්තැම්බර් මාසේ මේ මාසේ ලබන මාසේ නෙවෙයි ඈ. සැප්තැම්බර් මාසේ ඒ කියන්නේ මේ මාසේ අපිට අදාළ පාඩම තියෙනවානේ. ලෙනාත හැර යාම සිංහබහව සුපිරිම පාඩමක් උනේ. මම උගන්වන්න මාරම ආස පාඩමක් ඒක. අනිත් පාඩමුත් ආසයි තමයි. හැබැයි තියෙනවනේ දැන් හිතන්නකො මෙහෙම. පොල් සම්බෝලයි පරිප්පුයි මැල්ලුණුයි මාළු බෙදලයි කොහොම වෑංජන ටිකක් තිබ්බොත් එහෙම මාළුව ටිකක් තිබ්බොත් එහෙම මම පටස් ගාලා බෙදා ගන්න පොල් සම්බෝලයි පරිප්පු. ආසම දෙන්නේ. ඉතින් නාට්‍යයට, ගීතයට, සාහිත්‍යයට මම ආසයිනේ. ඒ හින්දා මං හරිම ආස පාඩමක් සැප්තැම්බර් මාසේ තියෙන. ඉතින් අපි රට ඇරියොත් අපි ප්‍රාර්ථනා කරමු රට අරින්න කියන්නේ
රට අරින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එකෙත් පොඩි අවුලක් තියෙනවා. මොකද අපි තාම දන්නේ නැහැනේ කොවිඩ් වල කතන්දරේ මොකද්ද කියලා. කොහොම නමුත් සුදුසු විදිහක් ආණ්ඩුව කරයිනේ. ඒ කරපු එකට අපි එකග වෙලා රට ඇරියොත් අපි අනිවාර්යයෙන්ම ටියුට්ස් අගමු අරගෙන අපි වැඩේ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ දෙයක් තියෙනවා ඇත්තටම. මෙතන ඉන්නවනේ බහුතර හිතකින් නිකන් ප්‍රාර්ථනා කරාම මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ තමයි ඉක්මනට මේ රට සුවපත් වෙන්න ඕනි හේතුව. මම රෙකෝඩින් එක නතර කරගන්නම් පොඩ්ඩකට. කනදෙවියන්ගේ ආර්ට් එකට මම ආස හේතුව තමයි ඉතින් ඕවා. ඒ කියන්නේ එයාගේ ස්වරූපය, එයා සැර නැහැ, එයාගේ ඇති ආයුධ මුකුත් නැහැ, එයාගාව තියෙන පොතක්. ඒකට අපිට ගොඩක් සම්බන්ධයි, ඕගොල්ලන්ට ගොඩක් සම්බන්ධයි. අනිත් එක එයාත් එක්ක සාමාන්‍යයෙන් නිකන් පොඩි කයියක් ගහගෙන ඉන්න පුළුවන් නේ. හලෝ මිත්‍රයා කොහොමද? එයා කතා කරන්නේ නැහැ. ඒනට පොඩි වෙන ආර්ට් එකක් තියෙනවා. ඒක කියන්නේ අර ඇදහිල්ලක් නෙවෙයි. හොඳේ දෙයියෝ වඳිනවා කියන එක නෙවෙයි මම කියන්නේ. පොඩි කයියක් ගහගෙන පුළුවන්. මාර වැඩේ මාර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ දවස්වල පොඩි මනි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. පොඩි හෙල්ත් ඉෂුව එකක් තියෙනවා. සෞඛ්‍යයත් හරිනේ වගේ. ඔයාලට පුළුවන් නම් පොඩි සපෝට් එකක් දීලා මාව කොට දාන්න. මගේ මේ මට පොඩි ලෙඩක් තියෙනවා. පොඩක් අසනීපයි මේ දවස්වල. ඔයාලට පුළුවන් නම් පොඩි සපෝට් එකක් දීලා මාව කොට දාන්න. ඉතින් මම ඔයාලට හරි ආදරෙයි. කියලා යාව අත ගන්න පුළුවන් අපිට. අපි යාට දෙනවා මේ සීනි රහ තියෙන මොනවා හරි කෑම. කිරිබත් වලට හකුරු මිශ්‍ර කරලා දෙනවා නම් හොඳයි කියලා කියනවා. ඉතින් අර එයත් එක්ක ඉන්න එක පොඩි වෙන ආර්ට් එකක්. මම හරි ආසයි ඒකට. දැන් මට මගේ පන්ති ආපු ශිෂ්‍යයෙක් හදලා දෙන්නම් කියලාකෝ. එයා මැටි සම්බන්ධ වැඩ කරන එක්කෙනෙක්. එයා හදලා දෙන්නකෝ සාමාන්‍ය මෙන්න මෙච්චරක් විතර උස තනි මැටි වලින් හදපු පිළිමයක්. ඒක දුන්නාම මම පෙන්නන්න. තාම ඉතින් මම එයාගෙන් අහන්න ගියේ නෑ. මට දෙන්නම් කියලා කිව්වට පස්සේ මට අහන්න බෑනේ කොහොඹ හැදුවද පිළිම කියලා. ඉතින් යා මට ඒක දෙයි. මට මේ මෑතක ෆොටෝ එකක් ගහලා එව්වා දැන් හදාගෙන යන ගමන් කියලා. ඉතින් ඒක හැදුවම මම උඹලට පෙන්නන්න. ඉතින් ඒ නිසා මම ගණ දෙවියන්ගේ ඒ තියෙන ආර්ට් එකට ආසයි. ඒක මරු. ඒක අනිත් දෙවියොත් එක්ක බලනකොට වෙනස්. අනිත් දෙවියෝ සැරයි. ඒගොල්ලොත් එක්ක කතා කරන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ වඳිනවා නම් හරියට පිළිවෙලට වඳින්න ඕනි. නැත්තම් ඒගොල්ලෝ දඩුවම් දෙන්න ගන්නවා. සමහර දෙවිවරු යක්කු වගේ අපි දන්නවා එහෙම දෙවිවරු ඉන්නවා. ඔය විශේෂම කඩවර දෙවියෝ කියලා කියන්නේ භාගයක් යකෙක් භාගයක් දෙවි කෙනෙක්. වරට දේව අවරට යක්ෂ. එහෙම නෑ ගණ දෙවියෝ. හරි ෂෝක්. හරිද? ඕගොල්ලෝ අපි වගේ යාළු මිත්‍රකමින් තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක හරි ෂෝක් නේ. ඒ නිසා මම ආසයි. රයිට්. අද පාඩම තේරුණාද? දාන්න බණ කට්ටිය chat box එකට. හැමෝගෙම අදහසක් ඕන. කාලයකට පස්සේනේ කවියක් කරේ. ඔව් සර්. හොඳට තේරුණා. නියමයි. පට්ට සර්. ඔව් සර්. thumbs up. thank you. ආයෙත් අහලා. පට්ට. නියමයි. අද පාඩම මරු. ඔව් සර්. ආයි සුපිරි පරිහිතනි. thank you. ඔව් සර් හොඳට තේරුණා. ඔව් සර් අමාරු පාඩමක් කියලා හිතුවේ දැන් නම් හොඳට තේරෙනවා. අද පාඩම නියමයි සර්. thank you. තේරුණා. very beautiful. thank you. පට්ට. ඉෂාදි මං හිතන්නේ ඉෂාදි අපේ මාතලේ පුරවරයෙන් සම්බන්ධ වෙන්නේ මං හිතන්නේ. හිතට වැඩුණු පාඩමක්. thank you. සර් සින්දුව. ඕන් තහනම් මාතෘකාවක් ගත්තා. සින්දුවක් ඕනේ නෑ ළමයාද? මට සින්දුවක් මතක් වෙන්නෙත් නෑ කියන්නේ. රසවත් ලෙස තේරුණා. සර් හැමදාම පැනලා යනවා. සින්දුවේ. සර් හිනාවෙන් මොකද්ද? සර් හිනා වෙනකොට සර්ගේ නලදත හරි ෂෝ පොඩි ළමෙක් වගේ. නලදතක්? මෙතන තියෙන එක. thank you. පොඩි ළමෙක් වගේද? thank you. අද නම් බේරෙන්න බෑ සර්. අසාද පැහැදිලි කරපු සින්දුව කියන්නේ. මරුනේ සර් මැදදී පොඩි තාක්ෂණික දෝෂයක් නිසා මීටින් එකකින් ඉලට විසික්ුණා. සර් YouTube එකට දාන්න නිසා බයක් නෑ. ඒක සර්ගේ තියෙන අගයන්න ඕනි ගුණාංගයක්. thank you. අතුගල වෙහෙර සෝන් එක මං කිව්වනේ අතුගල වෙහෙර මං කිව්වා මට මතක විදියට. අතුගල වෙහෙර කියන්නද? කියන්න පුළුවන් අවුලක් නැහැ. ඔයගොල්ලෝ කියනවා කියන මොකද්ද කියන්නේ අතුගල වෙහෙර?
හරි. එහෙනම් අතුගල විහෙරත් අහගෙන අපි සමුගමු. හරි. right. විනාඩියක් ඉන්න. ඔබ ඇපල් මලක් වගේ කියන්න. ඔබ ඇපල් මලක් වගේ කියනම් ඉරිදට. හරි. අද අතුගල වෙහෙර කියන්න. එතකොට හරිනේ. දැන් මේ මාර වැඩේ මේ ඕගොල්ලෝ සින්දු මම කියන ස්ටේටස් දානවනේ. අපේ පබාරගේ ගුරුවරුන් කතා කරලා අහනවා ලිෂාන් මල්ලි දැන් පන්ති සින්දු කියලා නේද? මරු ඈ නියමයි අපි දකින්න කියලා. අනේ ඕගොල්ලෝ කරන වැඩ. හරි. ඉන්න ඇහෙනවද ළමයි? ඇහෙනවද කියන මට?